හොඳයි. සියලු දෙනාටම සුබ උදෑසනක් ඈ. දැන් තමයි යාළුවෝ ටික සම්බන්ධ වෙවි ඉන්නේ. ඉක්මනින්ම සම්බන්ධ වෙන්නකෝ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ project and small and medium business ගැන. හරි? එතකොට project කියන කොටස ඔයාලට topic එකේ මගේ හැදලා තිබුණා. ඒ නිසා ඒකත් සම්බන්ධ කරගන්න ඕනේ. හරි. යාළුවෝ ටික ඉක්මනින්ම සම්බන්ධ වෙමින් ඉන්නව නේද? chance එකක් දෙමු පොඩි වෙලාවක්. ඈ? හරි. මාතෘකාව ලියා ගන්නකො ව්‍යාපෘති කියලා ප්‍රොජෙක්ට් කියලා ව්‍යාපෘති ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ ටොපික් එකේ තිබේ ස්මෝල් ඇන්ඩ් මීඩියම් බිස්නස් කියලා විතරයි. ලියා ගන්න ව්‍යාපෘති හරි. එහෙනම් අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රොජෙක්ට් එකක් කියන්නේ මොකක්ද? ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ඇති මොනවද සලකා බලන්න ඕනේ කාරණා. ඒතර ඔය ව්‍යාපෘති පදනම් කරගෙනම තමයි අපි ව්‍යාපාර වර්ගීකරණය කරනවා. ශුද්ධ මූල්‍ය ව්‍යාපෘති, කුඩා පරිමාණ ව්‍යාපෘති, මධ්‍ය පරිමාණ ව්‍යාපෘති, විශාල ව්‍යාපෘති, අතිවිශාල ව්‍යාපෘති කියලා වර්ගීකරණය කරනවා. මෙන්න මේ ව්‍යාපෘති පදනම් කරගෙනම ව්‍යාපාර ඒ අතර ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා බලපාන ලද හේතු ඒ කියන්නේ බිඳ ඒ කියන්නේ අද වෙද්දි සෑහෙන ප්‍රමාණයක අඩාල වෙලා තියෙනවා. එතකොට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අද වෙද්දි අසාර්ථක වීමට බලපාන ලද හේතු ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය ආයතන උදව් උපකාර කරන්නේ නැත්තේ ඇයි? වගේ කරුණු කාරණා පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා යම් වෙලාවකදී රැකියාවක් සඳහා යොමු වෙනවා නම් යොමු වෙන්න අවස්ථාව හැම වෙලාවකදීම වගේ 80ක් විතර වගේ පෞද්ගලික අංශයේ යන අය මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරات එක්ක තමයි බද්ධ වෙලා කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒතකොට නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන්නේ මොකක්ද කියන එක සහ ඒ වගේ වටිනාකම වැදගත්කම ආර්ථිකයේ තියෙන වැදගත්කම වගේ කරුණු කාරණා පිළිබඳව අපි කතා කරන්න යමු. එතකොට මේ කතා කරන ගමන් අපි ඉස්සෙල්ලාම කතා කරමු ව්‍යාපෘති කියන්නේ මොනවද කියන එක. හරිද? එතකොට අපිට බලන්න පුළුවන් ව්‍යාපෘතියක් කියලා කියන්නේ මොකක්ද? නේද? ව්‍යාපෘතියක් කියලා කියන්නේ මොකක්ද? ව්‍යාපෘතියක වැදගත්කම සහ ව්‍යාපෘති ස්ථාපිත කිරීමේදී පටන් ගන්න යනකොට මොන වගේ නිර්ණායකද සැලකිල්ලට ගන්න ඕනේ කියන කරුණු කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඉතින් අද දවස් තුල ඔයාලා දන්නවා ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ වෙනකොට පවර් කට් එකක් තියෙනවා. විදුලිය නැහිట్లా තියෙන්නේ. මටත් ඒක එහෙමමයි. ඉතින් උදේ තිබුණ ලෙක්චර් එකක් ගියේ ඩොංගල් එක හරහා. ඉතින් මැෂින් එකේ බැටරිය නම් සැලකිය යුතු ප්‍රමාණයක් දැන් අඩු වෙලා තියෙන්නේ. නමුත් මම හිතනවා අපිට සැලකිය යුතු වෙලාවක් පන්තිය අද කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. හරිද? කිසියම් අවස්ථාවකදී බැරි වෙලාවත් බැටරිය ඉවර වෙලා කට් වුණොත් මම මැසේජ් එකක් දෙන්නම් ඔයාලට. මොකද කොහොමද තව පැයක් වගේ ඇතුළත කරන්ට් එක එන්න නියමිතයි වගේ තමයි තියෙන්නේ. ඒක ආවොත් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. කොහොම නමුත් අපි එතකම් වැඩේ කරගෙන යන ඒකයි මම හරියටම අද වෙලාවට වැඩේ පටන් ගන්නෙ. හරි. එහෙනම් කිසියම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීමක් තමයි අපි
ව්‍යාපෘතියක් කියලා කියන්නේ. ඒ කියන්නේ විශේෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කිසියම් කාල පරිච්ඡේදයක් තුළ මූල්‍ය හා භෞතික සම්පත් උපයෝගී කරගැනීම සිදු කරන ලබන ක්‍රියාකාරකම් අපි කියන ව්‍යාපෘති කියලා. දැන් ඔයාලා දන්නවා මේ ව්‍යාපෘති ගත්තට පස්සේ සුළු ව්‍යාපෘති, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ව්‍යාපෘති වශයෙන් රට පුරා ක්‍රියාත්මක කරනවා. දැන් රජයේ මැදිහත් වෙලා අධිවේගී මාර්ග හදනවා නේද? ගුවන් තොටුපළවල් හදනවා, වරායවල් හදනවා, විවිධ නගර නිර්මාණය කරන දැන් පෝර්ට් සිටි වගේ ව්‍යාපෘති නේවා විවිධ නගර නිර්මාණය කරනවා. ඉතින් මේ වගේ ව්‍යාපෘති, ඒ වගේම සුළු ව්‍යාපෘති තියෙනවා නේද? විදේශිකයන්ට පාරායිනේ ඉඳන් බියර් බොන්න පුළුවන්, වයින් බොන්න පුළුවන්, විස්කි බොන්න පුළුවන් විදියට දැන් වල පොඩි පොඩි වට නිකන් තැබෑරුම් වරිනේ නේද? දැන් මට වුණා ඊ ආණ්ඩුව සුළු ව්‍යාපාර දියුණු කිරීම සඳහා කියලා දැන් වල විදේශිකයන්ගේ අපහසුතාවය නැති කිරීම සඳහා බියර් විකුණන්න පටන් ගන්නවා. ඉතලා කියන්නේ සැහැල්ලු මත්ද්‍රව්‍ය. සැහැල්ලු මත්ද්‍රව්‍ය කියලා කියන්නේ ඔය බියර් සහ විස්කි බ්‍රැන්ඩි වගේ දේවල්. ඉතින් කොහොම නමුත් ඉතින් අපේ සංචාරක ව්‍යාපාරයේ රැක ගැනීම සඳහා අපේ සදාචාරයේ සංස්කෘතිය උපසට තියලා හරි කමන්නේ. දැන් වල ඊට පස්සේ ඔය සංචාරකව ගැවසෙන තැන් වල පොඩි පොඩි වල බියර් ෂොප් එහෙම දාන්න පටන් ගයි. හරිද? ඒවත් ව්‍යාපෘති. ඒතර ඒ වගේ ව්‍යාපෘති සලකා බැලීමේදී සලකා බලන නිර්ණායක නේද? සුද්ධ රස්තියදු කරන්න හොඳ නෑ. උන්ට හොඳට බොණ්ඩ දෙන්න ඕනේ අපේ රටේ ආපුවම. හරි? ඒක තමයි අපේක්ෂා කරන්නේ. රයිට්. අපි ලියාගමුකෝ මෙහෙම විශේෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විශේෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කිසියම් කාල පරිච්ඡේදයක් තුල මූල්‍ය හා භෞතික සම්පත් උපයෝගී කර ගනිමු. සිදු කරනු ලබන ක්‍රියාකාරකම් ව්‍යාපෘතීන් ලෙස හඳුනා ගනී. එමෙතන ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගනී. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. ඡේදක ලියන්න ව්‍යාපෘතියක් යනු විශේෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කිසියම් සංවිධානයක් සම්පත් උපයෝජනය හා කළමනාකරණය තුලින් විශේෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කිසියම් සංවිධානයක් සම්පත් උපයෝජනය හා කළමනාකරණය තුලින් එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාකාරකම් මගින් සිදු කරන්නකි. තරුවක් දාලා වෙනම ලියා ගන්න ව්‍යාපෘතියක විශේෂ ලක්ෂණ. එතකොට ඔය ව්‍යාපෘති ණය සම්බන්ධයෙන් එහෙමත් මම කතා කරන්න. සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ ඔයාලටවත් කරන්න පුළුවන්. ඔයාලට ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධයෙන් මම එක්සෑම් එකට පස්සේ සතියේ කතා කරනවා ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් ඔයාලගේ 20 වෙනි එක්සෑම් එක දාලා තියෙන්නේ නේද? 20 තමයි ඔයාලගේ එක්සෑම් එක තියෙන්නේ.
තව සතිය අපිට තියෙනවා දෙකක් කතා කරන්න නේද? ඒ දෙකෙන් පස්සේ එක්සෑම් එක තියෙනවා මේ සතිය ඇතුළත ඔයාලගේ ඇඩ්මිෂන් එක ඉෂුව කරන්න පටන් ගන්නවා. ඒතර 20 එක්සෑම් එක තියෙනවා. 20න් පස්සේ සතියේ අපි කතා කරමු. ඔයාලගේ මම ටයිම් ටේබල් එක කොහොමද දාන්නේ 20ද 27ද? මන් නෙවෙයි මම එදා කිව්වේ ඔයාලට. කවුරු හරි මට කියන්නකෝ. මම 20ද 27ද ඔයාලට මෙසේජ් එකක් දාලා තිබ්බ නේද? 27 27 සර්. සර් 27 කියලා කිව්වේ සර්. මොකද මේ දවස්වල දිගින් දිගටම එක්සෑම්. හරි. එක කණ්ඩායමකට 20 තියෙනවා. තව අයකට 19 තියෙනවා. තව අය කණ්ඩායමකට මාර්තු 3 තියෙනවා. ඒ වගේම අදත් අර සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණයේ පේපර් එකක් තිබ්බා. ඒක ඔයාලා දුවනේ. එතකොට ඔයාලා 27 උනාම 24ට පස්සේ සතියේ ඉරිදාව නේද? 3 වෙනි ඉරිදා අප්‍රේල් 3 ඉරිදා මම හිතන්නේ අප්‍රේල් 3 ඉරිදා හවස තමයි ගන්නෙ. මොකද මේ වෙලාවට නෙවෙයි හවසම මේකට වෙනවම පැය දෙකමාරක් තුනක් අරගෙන ඔයාලගේ ඇගේම් ටික සහ ඒ ව්‍යාපෘති පිළියෙල කරන්නේ කොහොමද කියලා මම එතනදී විශේෂයෙන්ම සාකච්ඡා කරනවා. කොහොම නමුත් මම මේ කියන්නේ ඔයාලටත් ඔයාලගේ දැනුම හැකියාවන් පාවිච්චි කරලා පවතින තත්ත්වයක් එක්ක කිසියම් ව්‍යාපෘතියක් ආරම්භ කරලා ඒ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ඔයාලට ගන්න පුළුවන්. ඒ මූල්‍ය පහසුකම් අරගෙන ඒ ව්‍යාපෘතිය පවත්වාගෙන යන්න පුළුවන්. සාමාන්‍ය තත්ත්වය තමයි ව්‍යාපෘතියක් සඳහා ණය ලබා දීමේදී අපසුරකම් නැතුව ව්‍යාපෘති ණය ලබා දීම කරනවා මූල්‍ය ආයතන විසින්. උදාහරණයක් විදිහට ගව පට්ටියක් ඇති කිරීම ගවය 100ක් ඇති කරන්න මම බලාපොරොත්තු වෙනවා නම් ඒ ඉඩමක් මම පෙන්නනවා නම් ඒ ඉඩම මූලික කරගෙන ඒක කරන විදිය හරියට මට පියවරෙන් පියවර ස්ථාපිත කරලා ගොඩනගලා ලේඛනයක් විදිහට අරන් ගිහලා බැංකුවට පෙන්නුවොත් එහෙම ඒකට තමයි ණය දෙන්නේ. ඒතකොට මගේ ගාව මොකුත් නැහැ නමුත් මම මේ දැනුම පෙන්නනකොට පස්සේ ඒ දැනුමත් එක්ක හදන ව්‍යාපෘතියට මූල්‍ය ආධාර ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ඒ නිසා ඒවා ප්‍රශ්නයක් නෙවෙයි ඒවා කරන්න පුළුවන්. ඉදිරියේදී ඔයාලා සමහරලාට මෙතන ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි එහෙම ව්‍යාපාර ආරම්භ කරනවා නම් පටන් ගන්න උත්සාහ කරන්න බැරි කමක් නැහැ. ඔය මූල්‍ය ආයතන වල ණය ලබා ගැනීම සම්බන්ධයෙන් මොනවද කිව්වොත් එහෙම මට දැනුවත් කිරීමක් කරන්න මම පුළුවන් උදව්වක් කරන්න නේද? මම එහෙම ව්‍යාපෘති ආරම්භ කරපු අයට මූල්‍ය ආධාර අරන් දීලා තියෙන ওই බැංකු ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මම ගොඩාක් ඉතින් ප්‍රධාන පෙළේ බැංකුවල මගේ ගෝලියෝ ඉන්න නිසා ඔවුන්ට දැනුවත් කිරීම ටික කරාට පස්සේ යම් යම් අඩුපාඩුකම් තිබ්බත් මේ මූල්‍ය ආධාර දෙනවා. ඒක දීලා ඉතින් මේ විශ්වාසයට දෙන්නේ. ඉතින් ඒව කව කරගෙන ගියා නම් හරි ප්‍රශ්නයක් නැහැ. ඔයාලටත් එහෙම කරන්න පුළුවන්. ඔයාලගේ රෙදි බිස්නස් එකක් වෙන්න පුළුවන් නේද? පාවහන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දේශීය වශයෙන් තියෙන අපනයන භෝග වෙන්න පුළුවන්. සුළු අපනයන භෝග වෙන්න පුළුවන්. ඔය මොනවා හරි නේද? ඒ වගේ මම දන්නේ කුරුළු බිස්නස් කරන එහෙම අය ඉන්නවා. එතකොට net ඒ කියන්නේ කරන්න බැරි නෑ. අපි කියන්නේ ඒවා කරන්න පුළුවන්. ඒතර මම මේ අද දවසේ කතා කරන ඒවා සමහර ඒවා පොඩි ව්‍යාපාර සම්බන්ධව කතා කරනවා, මහා පරිමාණ ව්‍යාපාර සම්බන්ධෙම කතා කරනවා. ඔයාලා වගේ අපි වගේ හිටපු අය තමයි අද කෝටිපති ප්‍රකෝටිපති බිහිලා ඉන්නේ. ඔවුන්ගේ උත්සාහය හා උනන්දුව. ඒවා පස්සේ දුවන්න ඕනේ. එකපාරටම හම්බ වෙන්නේ නැහැ නේද? සමහරලාට ව්‍යාපෘතියක් ඉදිරිපත් කරලා 10 වතාවක් සමහරලාට 50 වතාවක් හරි ඉදිරිපත් කරන්න වෙනවා අඩුපාඩු අදාලා. එහෙම කරලා උත්සාහ කරලා කොහොම හරි ඒක අරගෙන ඉස්සරහට ගිය අය ඉන්නවා. ඉතින් හිතන්නකෝ මුලින්ම මම කිව්වොත් එහෙම මම රුපියල් 50000ක් ලබා ගැනීම සඳහා අප්‍රමාණ දුකටපත් වෙලා තියෙනවා බැංකු වලට ගිහින්. හරිද? රුපියල් 50000ක ණයක් ලබා ගැනීම සඳහා ඉස්සරම ওই A level ඉවර වෙච්ච ගමන් ඔය ඉන්ස්ටිටියුට් එකක් දාලා ඔකට කම්පියුටර් ටිකක් ගන්න ඕනේ කියලා එහෙම පොඩි ඒවට ටිකක් රුපියල් 50000ක් ඉල්ල ගන්න සමහර බැංකු වල ගියාට පස්සේ අපසුරකුන් නැහැ කියලා විවිධ දේවල් කියලා ඒවා. ඉතින් ඒ අතරතුර කොහොම හරි රාජ්‍ය සේවකයෝ දෙන්නෙක් විතර තියලා නේද? රුපියල් 50000ක අපයක් කොහොම හරි බෑස්ති කරලා ඒක අරගෙන ඊට පස්සේ ඔක 75000ක් වගේ කරගත්තා. ඊට පස්සේ ආයෙ මම ණය ගන්න ගියේ නෑ. නමුත් මගේ අධ්‍යාපන කටයුතු සහ ඒ සියල්ල ඉවර වෙච්ච ගමන් නිකන් එක කෝල් එකෙන් අපසුරකුන් නැතුව ලක්ෂ 25 ලක්ෂ 30 මට දීලා තියෙනවා. අපසුරකුන්වත් ඒ කියන්නේ ඉඩම් අරව මේවා දීපල මොකුත් ඇපේ නැතුව ඒ අධ්‍යාපන මට්ටමට සහ ඒ වෘත්තියට සලකලා ටක් ගාලා මේ සතියෙන් දෙකෙන් ලක්ෂ 25 ලක්ෂ 30 දීලා තියෙනවා. ඒතර එතනදී උදව් උපකාර විදියට ඉතින් මගේ ගෝලියෝ හිටපු හින්දා ටක් ගාලා ඒවා කරලා දුන්නා. මම කියන්නේ ඒක මට විශේෂත්වයක් වෙන්නේ මට විශේෂ විදියට සලකන්නේ ඉතින් අර
ප්‍රොසෙස් එක ඉක්මනින්ම කරලා දෙන එක. අවශ්‍ය ડોකියුමන්ට් ටික දුන්නාට පස්සේ ප්‍රොසෙස් එක ඉක්මනින්ම කරලා ඒ දේවල් ටික කරලා දෙනවා. මම කියන්නේ ඔයාලට උනත් ඉස්සල්ලාම අමාරුයි. ඒ හින්දා ඒක පහසුව. දැන් අද ගිහිල්ලා රුපියල් කෝටි දෙකක් හරි ඉල්ල ගන්න පුළුවන්. අපහසුයක් නැහැ. ඕනම මූල්‍ය ආයතනයකට කතා කරලා රුපියල් කෝටි දෙකක් හරි නැහැ කිව්වොත් ඒ අය දෙනවා. කියන වත්තම් වලට වඩා අර ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අපි කරුණු ඉදිරිපත් කරනකොට ඒවා නිවැරදිව ඉදිරිපත් කරොත් කෝටි 5ක් හරි කෝටි 70ක් හරි ඒ අය දෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා මං කියන්නේ උත්සාහ කරන්න. ඉතින් ඒ දේවල් උත්සාහ කිරීම තමයි අපි මේ ඉගෙන ගැනීමත් එක්ක කරන්නේ. බැරි නෑ දැන් මං දන්න ගෑනු ළමයි පෙරදින කැම්පස් එකට ආපු ළමයි මාත් එක්ක ඒ කාලේ ඔය ක්ලාස් එකට යනින් පාර කතා කරලා මල්පල බිස්නස් පටන් ගත්තා ඒ ඕන තමයි. ඒවත් සාර්ථක කරගෙන ඉස්සරහට ආපුවා ඉන්නවා. ඒ කියන්නේ අපි හිතන්නේ ඇඟලුම් මං මේ ඇඟලුම් නිෂ්පාදනය කරලා ඒවා කරා ගොඩනගිච්චා ඉන්නවා. ඉතින් අපි හිතන්නේ නැති පැතිකඩයන් ගොඩාක් එක්ක සමහර අය පිටරට යවන විවිධ මල් ಜಾති තියෙන ඒවා හදනවා. එතකොට චූටි දේවල්. නමුත් ඒවා අපි හිතනවට වඩා වෙනස් විදිහට හිතීමට පුළුවන්කමක් තියෙන මේ ව්‍යාපෘති හරහා අත ගහන්න ඕනේ බය නැතුව. ඒතකොට ලංකාවේ මූල්‍ය ආයතන සැදී පැහැදී ඉන්න ඔයාලට උදව් කරන්න. හැබැයි අවශ්‍ය කරන පරිසරය ගොඩනගාගෙන නැති නිසා උත්සාහ උනන්දු ඔයා ගාව නැති නිසා මේවා සඳහා යොමු වෙන්නේ. ඉතින් ඔයා තව කාගේ හරි ගාව රස්සාවක් කරන්න යනවට වඩා ඔයාටම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් නම් හොඳයි. රූපලාවන්‍ය ආයතන තියෙන්නේ නේද? තම තමන්ගේ ව්‍යාපාර පටන් ගන්න ඒවායින් ජීවත් වෙන අය කොච්චරක් ඉන්නවද? ඒතර ඒ වගේ ලංකාවේ ඕන තරම් තියෙන ව්‍යාපාර කරන්න පුළුවන්. බැරි නෑ. කරුණා බිස්නස් කරලා අද කෝටිපති වෙච්ච අය කොච්චර ඉන්නවද නේ? ඒතකොට එහෙම ව්‍යාපෘති තමන් විසින් ගොඩනගා ගන්න ඕනේ. ඒවා උත්සාහ කරන්න ඕනේ. උනන්දුවේ දෙනුමත් එක්ක සම්බන්ධ කරලා මේක ඉස්සරහට යන්න පුළුවන් වැඩක්. ඉතින් ඔයාලා එහෙම උත්සාහ කරන්න කියන එක තමයි මගේ අදහස. ලියාගමු ව්‍යාපෘතික විශේෂිත ලක්ෂණ එක විශේෂිත අරමුණු හා ඉලක්ක මනවින් හඳුනා ගැනීම. විශේෂිත අරමුණු හා ඉලක්ක මනවින් හඳුනා ගැනීම. ඔයාලට මම කිව්වා දැන් මේ අන්තිම සති කිහිපේ කරන පාඩම් නෝට් එකක් විදියට නම් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔයාලට එන්නේ නැහැ. එන්න පන්තියට සහභාගී වෙලා මේ නෝට් එක ගන්න කියලා කිව්වා. අන්තිම සති කිහිපේ දැන් ලබන සති දෙකේ කතා කරන්නේ විශේෂිතම කරුණු කාරණා විභාගයේ මූලික කරගන්න. ඒක මම ඉවරෙන් ඉස්සර කියන්නේ. හරි ඊගාව එක ආරම්භය හා අවසානයේ ඇතුළත් කාල රාමුවක් තිබීම. ආරම්භය හා අවසානයේ ඇතුළත් කාල රාමුවක් තිබීම. එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාකාරකම්. එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාකාරකම් අභිප්‍රාය හා සංරචකයන් තිබීම ඒක කියන්න. එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාකාරකම් අභිප්‍රායන් හා සංරචකයන් තිබීම. ඊගා එක විශේෂිත අයවැයක් තිබීම. ඊගා එක විශේෂිත භූගෝලීය ප්‍රදේශයක් තුල ක්‍රියාත්මක වීම. එතකොට ඔය ව්‍යාපෘතියේ චක්‍ර වගේ දේවල් අපි කතා කරන්න යන්නේ යම් මට්ටමකට අපි කරුණු ටිකක් හඳුනාගත්තා නම් ඇති. හරි? දැන් තරුවක් දාලා ලියන්න ව්‍යාපෘති ශක්්‍යතා අධ්‍යයනය. project feasibility එක හොයාගන්න යන්නේ. ව්‍යාපෘති ශක්්‍යතා අධ්‍යයනය.
දැන් ව්‍යාපෘතිය පටන් ගන්නවා වගේම මේ ව්‍යාපෘතිය පටන් ගන්න ඉස්සෙල්ලා අධ්‍යයනය කරන්න ඕන දේවල් තියෙනවනේ. මේ කියන කරුණුත් එක්ක ඔයාලට තේරෙයි ලංකාවේ පටන් ගන්න රජයේ විසින් මූලිකත්වයේ අරගෙන පටන් ගත්ත ව්‍යාපාර අද වෙද්දී විශාල වශයෙන් අඩාල වෙලානේ. මම දන්න සමහර ව්‍යාපෘති තියෙනවා ඒකට ඇවිල්ලා ඇමතිවරු 6 දෙනෙක් විතර මුල්ගල් කියලා ඉන්නවා. මුල්ගල් කියලා තියෙන්නේ. ඉතින් ටීවී එකේ සමහර අය කියන්නේ මුල්ගල් කළ වෙලා කියලා. මුල්ගල් කියලා කියනවා. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය ආරම්භක කරලා හැබැයි ඒක ක්‍රියාත්මක වෙලා නේද? එහෙම ක්‍රියාත්මක වුනේ නැත්නම් ඒක ක්‍රියාත්මක නොවීමට බලපාන හේතු හොයන්නේ. අසාර්ථක වෙනවා. දැන් ව්‍යාපෘතියක් විදිහට ඔයාලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාවු සෞභාග්‍ය දැක්මේ නේද? එයා කිව්වේ කාබනික වගාව ඒක ව්‍යාපෘතියක්නේ. එතකොට ඒක ඒ ව්‍යාපෘතිය අද වෙද්දී අසාර්ථකයි නේද? එතකොට එහෙනම් මේ ව්‍යාපෘතිය අසාර්ථක වීම සඳහා බලපාන හේතු තමයි නිවැරදි ශක්්‍යතා අධ්‍යයනයක් සිද්ධ කරලා නැහැ. ඒ වගේම උමාය ව්‍යාපෘතිය අසාර්ථකයි නේද? ඒ සඳහා නිවැරදි ශක්්‍යතා අධ්‍යයනයක් සිද්ධ කරලා නැහැ. සමහර මාවත් ඉදි කරනකොට ඒවා භාගයට හදලා තියෙන්නේ නේද? ඒවා සම්පූර්ණ කරගෙන නැහැ. සමහර නිවාස ඉදි කිරීම සම්බන්ධයෙන් මම දැක්කාර නිවාස අධිකාරියේ නිවාස 25ක් හදනකොට එක නිවාසයේ සමාන ලක්ෂ 2.5යිලු නේද? ලක්ෂ 3යි 4යි 5යි එහෙමයි වියදම් කරලා තියෙන්නේ. නිවාස 20ක් හදන්න මම මේ දලාදාස කියන්නේ නිවාස 20ක් හදන්න රුපියල් 100ක් ගියා නම් මේ උත්සවය සඳහා රුපියල් 250ක් විතර ගිහිලා තියෙනවා කියලා කිව්වා. ඒ වාරාන මේ දවස්වල ඔය කතා කරනකොට කියන්නේ මෙන්න මේවට මෙච්චර නිවාස අධිකාරිය කිය වියදම් කියලා. ඉතින් ඒ වගේ බොරුත් නෑ ඇත්තක් තියෙනවා. හරිද? මම කියන්නේ මේ පාලකයෝ සහ ඒ කල්පනාකාරීත්වයේ ගනු ලබන තීන්දුව වල ප්‍රතිඵල. ඉතින් අවසානයේ භුක්ති විඳින්නේ මහ ජනතාව කියන එක ඔයාලට පැහැදිලි. දැන් පහුගිය අවුරුදු ගාණක් තිස්සේ පාලකයෝ කරපු වාගේ ඵල විපාක දැන් මේ වෙනකොට අත්විඳින්මින් ඉන්නවා මහ ජනතාව නේ. දැන් අද වෙද්දි ලයිට් නෑ නේද? තව ටික දවසකින් වතුරක් කපනවලු. ඊට පස්සේ පාරේ බෑලා යන්න විදියක් නෑ, තෙල් නෑ, වාහන දුවන්නේ නෑ ඇත්තටම. එතකොට පිට රටින් එන දේවල් ටික නැති වෙයි. මේ විදිහට ගියොත් එහෙනම් බෙහෙත් ටික විශේෂයෙන් පිට රටින් අපිට වැදගත් වෙන්නේ බෙහෙත්. බෙහෙත් ටිකත් එක්ක නැති වෙන මට්ටමකට ඇවිල්ලා තින්නේ. ඒ සම්බන්ධව ඒ තමයි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් දේවල් පිළිබඳව සැලකිලිමත් නොවීම. උදාහරණයක් විදිහට අපිට පුළුවන් වරායක් හදන්න, ගුවන්තොටුපළක් හදන්න, අධිවේගී මාර්ගයක් හදන්න. හැබැයි අපි පිට රටින් ණය ගන්නවා නම් ඒවා ඩොලර් වලින් ගත්තා නම් නැවත ඒවා අපිට ගෙවන්න වෙනවා. ඒතකොට අන්න අයවැය පිළිබඳ සලකා බැලීම, මූල්‍ය ශක්්‍යතාවයන් පිළිබඳ සලකා බැලීම, නැවත ගෙවීම පිළිබඳ සලකා බැලීම අපි ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර හොයලා බලන්න ඕනේ. මම ජනාධිපති වෙලා ඉන්න කාලේ මට ගන්න පුළුවන් නෑ. හැබැයි මම ගෙදර ගියාට පස්සේ ඒවා ගෙවනකොට ගෙවන කෙනා ඕන එකේ ගෙවා ගනින් කියලා හිතාගෙන හිටියනම් අද ඒකේ ප්‍රතිපාක භුක්ති විඳින සමස්ත ජනතාවටම. මොකද අපිට කවුරු ගත්තත් දැන් ගෙවන්න පටන් ගන්න වෙනවා නේද? දැන් සමහරවිට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විවෘත ආර්ථිකය ඇති කරලා ගත්ත ණය දැන් තමයි ගෙවන්න පටන් ගන්නේ. ආර්. ප්‍රේමදාස මහත්තයා ගත්ත ණය දැන් ගෙවන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගත්ත ණය දැන් ගෙවන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ ගත්තේවා දැන් එයා ඉද්දිම අපහු ගෙවන්න පටන් ගන්නවා නේද? එතකොට ඒ නිසා අවුරුදු 10 15 20 25 සමානලාන ණය සඳහා ලබා දෙන කාල සීමාවක් තියෙනවා. මේ සියල්ලක් එක්කම තමයි අපි ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ. ඒතර අනිවාර්යයෙන්ම ව්‍යාපෘතියක් කියන එකක් හඳුනාගත්තට පස්සේ ඒකේ ශක්්‍යතා අධ්‍යයනය අනිවාර්යයෙන්ම වැදගත්. ඊයගන්න මෙහෙම ව්‍යාපෘතියක ශක්්‍යතා අධ්‍යයනය පියවර දෙකක් ඔස්සේ పూర్ව ශක්්‍යතා අධ්‍යයනය සහ ශක්්‍යතා අධ්‍යයනය ලෙස పూర్ව ශක්්‍යතා අධ්‍යයනය සහ ශක්්‍යතා අධ්‍යයනය ලෙස අවස්ථා දෙකකදී සිදු කරයි. සාපෝ පාරක් කියන්නකෝ. ව්‍යාපෘතික ශක්්‍යතා අධ්‍යයනය పూర్ව ශක්්‍යතා අධ්‍යයනය සහ ශක්්‍යතා අධ්‍යයනය ලෙස
අවස්ථා දෙකකදී සිදු කරයි. समस्त व्यापෘතියේ ශක්්‍යතා අධ්‍යයනයේදී समस्त व्यापෘතියේ ශක්්‍යතා අධ්‍යයනයේදී समस्त व्यापෘතියේ ශක්්‍යතා අධ්‍යයනයේදී පහත කරුණු කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතුය. හරි. ඔගේ පළවෙනි එක තමයි වාණිජ්‍ය ශක්්‍යතාවය කියලා කියන්නේ. commercial feasibility එක. වාණිජ්‍ය ශක්්‍යතාව. හරි වාණිජ්‍ය ශක්්‍යතාව. එතකොට වාණිජ්‍ය ශක්්‍යතාවය කියලා කියන්නේ මේ කියන කතා හැම එකකටම බලන්න ඔයා පටන් ගන්න පොඩි ව්‍යාපාරෙත් එකයි. ඒකත් ව්‍යාපෘතියක්. හරිද? ලොකු එකකට ඒකත් ව්‍යාපෘතියක්. දැන් ඔයාලට පුළුවන් අර JCB කියලා අඹ තියෙන්නේ නේද? ඒ අඹ හදන්න. කිරිහරක් හදන්න. එතකොට දැන් බොහෝ අය පොඩි තාප ඉදිරි බලාගාර හදනවා. නේ? ටර්බයින් එහෙම දාලා හදන්නේ. ඒ වගේ කරන්න පුළුවන්. බැරිකම නෑ මොකක් කරවුවත් ඒක ඉස්සෙල්ලාම බලන්න වෙන්නේ වාණිජ්‍ය ශක්්‍යතාවය. තියාගන්න කිසියම් සේවාවක හෝ නිෂ්පාදනයක ඉල්ලුම හෝ වෙළඳපළ පිළිබඳව සොයා බැලීම වාණිජ්‍ය ශක්්‍යතාවයේ මගින් වාණිජ්‍ය ශක්්‍යතාවය සිදු කෙරේ. දැන් ඔය වාණිජ්‍ය ශක්්‍යතාවය ගැන කතා කරද්දී තියෙන කාරණා මම කියන්න ලියන්න ඕනේ. විශේෂයෙන්ම පාරිභෝගිකයාගේ රුචිකත්වය නේ. කැමැත්ත. එයා කොයි වගේ කැමැත්තක්ද තියෙන්නේ අදාළ භාණ්ඩය හා සේවාව සඳහා. එතකොට වෙළඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගන්නකොට ඒ වගේම පාරිභෝගිකයන්ගේ ආදායම් මට්ටම නේ. දැන් අද වෙද්දී අපි දන්නවා පාරිභෝගිකයා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා තියෙන කැමැත්ත යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඇයි ඒ? ඒතර ආදායම් මට්ටම පහළ යාම නිසා නේද? නමුත් ආදායම් මට්ටම හැම වෙලාවෙම පහළ ගිහිල්ලාම නැහැ. පල්ලෙහාටම දැන් අපේ රටේ ආදායම් මට්ටම පල්ලෙහාට වැටලා නැහැ. දැන් හිතන්නකෝ රාජ්‍ය කියන්නේ ගවර්න්මන්ට් සෙමි ගවර්න්මන්ට් ওই දෙකේ ගත්තොත් එහෙම රාජ්‍ය සේවකයෝ ලක්ෂ 30ක් ඉන්නවා කියලා. පවුල් ඒකක විසින් ගත්තාම එතකොට ලක්ෂ 20ක් දාන්නම්. මේ ලක්ෂ 20 ආදායම කිසිම අවස්ථාවක මේ කොරෝනා හින්දා අඩු වුණේ නැහැ. ඒ අයගේ ක්‍රය ශක්තිය වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ක්‍රය ශක්තිය අඩු වෙන්න පුළුවන් භාණ්ඩ හා සේවාවල මිල වෙනස් වීම නිසා. නමුත් මම කියන්නේ මේ ඒ අයගේ ආදායමත් එක්ක ඒ අයගේ වියදම් යම් ප්‍රමාණයකට අඩු වුණානේ. හැමදාම බස් එකේ ගිහිල්ලා කාර්යාලයට නොගියත් රාජ්‍ය සේවකයන් ඒවට හම්බුණා නේ. එතකොට ඒ නිසා තමයි ඔයාලට දැනට උනත් පාරට බැස්සට පස්සේ ඔය රෙදි කඩවල වල සුපර් මාකට් වල ඒ වගේ ව්‍යාපාරික ස්ථාන වල ගැවසෙන පිරිසක් දකින්න හම්බ වෙනවා. මේ කොරෝනා සමයේ වුණත්. ඇයි හේතුව තමයි යාලට හම්බෙච්ච වැටුපෙන් රාජ්‍ය සේවකයෝ වියදම් කරපු විදියක් තියෙනවා. ඉතින් රාජ්‍ය සේවකයෝ හැමෝම දුප්පත්ම කියන තරම මම කියන්නේ නැහැ. මොකද ඒකෙන් කාලා බීලා බොහොම සතුටින් ජීවත් වෙන පිරිසක් ඉන්නවනේ.
එතකොට ඒ අය ගත්තට පස්සේ ඒ අය මාසෙට අඳුමත් දෙකක් ගත්තා නම් ඒක ඒ අය ගන්න පුළුවන් අදට. මොකද කොරෝනා නිසා යාගේ ආදායම් නැති වුණේ. හැබැයි තව පිරිසක් හිටියා මේ දෛනික ආදායම් ලබන අය විවිධ පොඩි පොඩි ව්‍යාපාර කරලා අන්න ඒ අයගේ ආදායම් මට්ටම් අඩු වෙච්ච අය ඉන්නවා. හැබැයි අඩු වෙච්ච අය ඉන්න අතර කොරෝනා හේතුවෙන් තමන්ගේ ව්‍යාපාර සාර්ථක වෙච්ච අය ඉන්නවා. නේද? කොරෝනා හේතු කොටගෙන තමන්ගේ ව්‍යාපාර සාර්ථක වෙච්ච අය ඉන්නවා. දැන් බේත් සම්බන්ධයෙන් එතකොට ඔය සර්ජිකල් ග්ලව්ස් මාස්ක් ඒ වගේම සැනිටයිසර් මේ වගේ දේවල් සම්බන්ධයෙන් ඊට පස්සේ ආරක්ෂිත උපකරණ සම්බන්ධයෙන් නේද? ඒ වගේ ගත්තට පස්සේ ඒවත් එක්ක ව්‍යාපාර කරලා ඒවත් එක්ක බද්ධ වෙලා කටයුතු කරපු අයගේ ආදායම් වැඩි වෙච්ච පිරිසක් ඉන්නවා. හරිද? ඒතර ප්‍රවාහන පාසුකම් සැපයීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඒ අයගේ ආදායම් වැඩි වෙච්ච කොටසකුත් ඉන්නවා. එතකොට ගත්තාම 100ට සමහර වෙලාවට අපේ ආර්ථිකයේදී මම දකින විදිහට 60ක් විතර වගේ 60ක් 65ක් විතර වගේ කොහොම හරි තමන්ගේ ආර්ථිකය ගොඩනගාගෙන මේ කොරෝනා කාලේ ගියා. 130ක් 35ක් තමයි මේකෙන් 5ක් විතර තමයි සම්පූර්ණයෙන්ම කඩාවැටීමට ලක් වෙච්ච පිරිස ඉන්නේ. හැබැයි අනිත් අය එහෙම නෑ යම් ප්‍රමාණයකට මේක ඉස්සරහට අරගෙන ගිහිල්ලා තියෙනවා. කාර්මික ශක්්‍යතාවයේ ලියුවනේ ආපහු මම කිව්වොත් එහෙම මෙහිදී ව්‍යාපෘතිය කාර්මික හා තාක්ෂණික වශයෙන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව විමසා බලයි. ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව විමසා බලයි. ඒකටම ලියන්න කාර්මික විග්‍රහයේදී සියලුම යෙදවුම් කමා භූමිය කමා අමුද්‍රව්‍ය තාක්ෂණය පිළිබඳව විග්‍රහයක යෙදේ. හරි රයිට්. ඊගොඩ අපිට කතා කරන්න තියෙන්නේ මූල්‍ය හරි ඊගොඩ අපි කතා කරමු මූල්‍ය ශක්්‍යතාවය. ආපහු කියන්න කියලා තියෙනවා කාර්මික ශක්්‍යතාවය. ඒක ආපහු මම කෙටියෙන් කිව්වොත් මේදී ව්‍යාපෘතිය කාර්මික හා තාක්ෂණික වශයෙන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව විමසා බලයි. කාර්මික විග්‍රහයේදී සියලුම යෙදවුම් භූමිය අමුද්‍රව්‍ය තාක්ෂණය පිළිබඳව විග්‍රහයක යෙදේ. හරි ඔය ටික තමයි කතා කරලා ඉවර කරේ. තුන්වෙනි එක ලියා ගන්න මූල්‍ය ශක්්‍යතාව. දැන් 12යි කාලේ කිව්වම සමහර අය ඕක කරලම ගියාද දන්නේ මොනවාරි කාලම ඉන්නම් කියලා නේ. මට හිතෙන්නේ එහෙමද කොහෙද ගිහිල්ලා සමහර 7-8 දෙනෙක් නේ පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න ඕනේ නේ. ලංකාවේනේ කියන වෙලාවට නෙවෙයි ඉන්නේ. දැන් පැය භාගයක් කලින් ඇවිල්ලා. කමන්නේ ඒක හොඳයි අපිට. මේමයි ලියා ගන්න මෙහෙම ආදායම හා වියදම පිළිබඳ විග්‍රහයක් මූල්‍ය ශක්්‍යතා අධ්‍යයනයේදී සිදු කෙරේ. වැයට වඩා ආදායම වැඩි වන විට සාමාන්‍යයෙන් යෝග්‍ය ව්‍යාපෘතියක් ලෙස එය හඳුනා ගනී. ආපහු කියන්නකෝ සර්.
ආදායම හා වියදම පිළිබඳ විග්‍රහයක් මූල්‍ය ශක්තියතා අධ්‍යයනයේදී සිදු කරේ වැයට වඩා ආදායම වැඩි වූ විට වැයට වඩා ආදායම වැඩි වූ විට සාමාන්‍යයෙන් යෝග්‍ය ව්‍යාපෘතියක් ලෙස ඒ සැලකේ. ඒ කියන්නේ ඇත්තටම අපි යොදන පිළිවෙලට වඩා ආදායම වැඩි වෙන්න ඕනේ. දැන් ওই අධිවේගී මාර්ග වලට යොදපු සල්ලි එකතු කරගන්න හිතන්න කොච්චර කාලයක් යයිද කියලා නේද? රුපියල් 400 300 ගාන එකතු කරපුණකොට කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. නමුත් ඒවා දිගුකාලීනව ලබා ගැනීම සඳහා උත්සාහ දරනවා. දැන් ওই වැව්වමුණු ඉදි කරලා තියෙන වැව්වමුණු ඉදි කරාට පස්සේ ඒවා ජල බදු වශයෙන් ඒවා එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඒ වගේ. දැන් විදුලිය වගේ නම් විදුලිය ලබා දීලා ඊට පස්සේ විදුලිය බිල මගින් ඒක එකතු කරගන්න උත්සාහ කරනවා. හරි. හතරවෙනි එක ආර්ථික ශක්්‍යතාවය ඉකොනොමික් ෆැසිලිටි එක. ආර්ථික ශක්්‍යතාවය. ආර්ථික ශක්්‍යතාවය. ලියා ගන්න මෙහෙම මෙහිදී ව්‍යාපෘතිය මගින් ආර්ථිකයට ඇති කරන නිශ්චිත බලපෑම තක්සේරු කරයි. සංවර්ධන ව්‍යාපෘතීන් ආර්ථිකයට ලබා දෙන්නා වූ දායකත්වයන් විවිධ ස්වරූප ගනී. එනම් විදේශ විනිමය ඉපදීම ග්‍රාමීය සංවර්ධනය සමාජ ආර්ථික විෂමතා අවම කිරීම සහ කාන්තාවන්ගේ හා දරුවන්ගේ පෝෂණය නන්වානි. දැන් ඕක ගැන කතා කරනකොට ලෝකයේ සුද්ධ මූල්‍ය ව්‍යාපෘති වලට මම අද කතා කරනවා. සුද්ධ මූල්‍ය ව්‍යාපෘති ඔය කාන්තාවන් මූලික කරගනිමින් ඔවුන්ට රැකියා අවස්ථා ලබා දීම පිළිබඳව බංග්ලාදේශයේ මහමුද් එයා තමයි මූලික වෙලා ඒක ක්‍රියාත්මක කරේ. ඉතින් 2006 වගේ කාලය තුල අන්තිමේදී 1990 ගණන් වල ඉඳන් මෙයා මේක ක්‍රියාත්මක කරා. ඒ සම්බන්ධයෙන් අන්තිමේදී මේ මහමුද් කියන කෙනාට නොබෙල් ත්‍යාගය පවා හම්බ වුණා නේද? ඒතර ග්‍රාමීය කාන්තාවන්ගේ රැකියාව ලබා දීම සම්බන්ධයෙන් ආර්ථිකය දියුණු කිරීම සම්බන්ධයෙන් දරුවන්ගේ පෝෂණය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉතින් දරුවන්ගේ පෝෂණය අනිවාර්යයෙන්ම දෙමව්පියන්ගේ යහපත් ආර්ථික මට්ටමක් තියෙනවා නම් හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. ඉතින් අපේ රටේ පෝෂණය සම්බන්ධයෙන් දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ත්‍රිපෝසා වගේ ගෙනත් දෙන්නේ නේද? දැන් ඒතකොට ත්‍රිපෝසා වලට එහා ගිහිල්ලා දැන් සමපෝසා තියෙනවා නේද? ಗುಣ 4 5 එකතු කරලා එහෙමත් තියෙනවා ඈ. හරි. ඊගාවට ලියා ගන්න ආයතනික ශක්්‍යතාව. අදාළ ව්‍යාපෘතිය සාර්ථකව ඉටු කිරීම සඳහා අදාළ ආයතනයේට ඇති හැකියාව
මෙහිදී අධ්‍යයනය කරනු ලබයි. මෙහිදී අධ්‍යයනය කරනු ලබයි. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සාර්ථකව පවත්වාගෙන යා හැකි කළමනාකාරීත්වය කම ආයතනික ව්‍යුහයක් කම කාර්ය මණ්ඩලය සහ යන්ත්‍ර සූත්‍ර ආදී අනෙකුත් අවශ්‍ය දෑ පවතින්නේද යන්න හරිද යන්ත්‍ර සූත්‍ර තියෙන්න ඕනේ මිල මුදල් ටික තියෙන්න ඕනේ හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්න ඕනේ හොඳ කළමනාකාරීත්වය තියෙන්න ඕනේ ඊගාගේ පාරිසරික ශක්්‍යතාව දැන් අද වෙද්දී නම් සියලුම ව්‍යාපෘති පාරිසරික ශක්්‍යතාවයේ යුක්ත ව්‍යාපෘති බවට පත් විය යුතුයි. ඊට අදාළ නිර්ණායක තියෙනවා. ඒතර පරිසර බලපත්‍රයේ තියෙන්න ඕනේ නේද? ඒ අනුමැතිය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා කරගෙන යන්න බෑ. නමුත් අපේ වගේ රටවල් වල එහෙම ඒවා නැති වුණත් කරගෙන යන ඒවා තියෙනවා නේද? සියලුම ව්‍යාපෘති පාරිසරික ශක්්‍යතාවයෙන් යුක්ත විය යුතුය. ඇතම් කාර්මික හා කෘෂිකාර්මික ව්‍යාපෘති බොහොමයක් පරිසර පද්ධතියට හානි කරයි. එහිදී ජලය හා වායු දූෂණය බොහෝ අපවිත්‍ර වන බව හඳුනාගෙන ඇත. එබැවින් ව්‍යාපෘතිය ආරම්භයට පෙර ඒ සම්බන්ධයෙන් සලකා බැලීම් සිදු කළ යුතුය. දැන්වා දැක්කා අර උමාය ව්‍යාපෘතිය නිසා මිනිසුන්ගේ ලින්වල ජලය හිඳුණා කියලා කියන්න පටන් ගත්තා. ගෙවල් ඉනිදල්ලා ගෙවල් දොරවල් අහිමි වුණා කියලා කියන්න පටන් ගත්තා නේ. එතකොට මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී උදාහරණයක් විදිහට දැන් හිතන්නකො පරිසරයට යමක් සිද්ධ වුණාට පස්සේ ඇති වෙන විනාශය නැවත වළක්වන්න බෑ. දැන් ඕසෝන් වියන ඉදිරි වුණාට පස්සේ නේද ඒක වහන්න ලේසි නෑ.
ඉන්දියාවේ ඇතැම් නගර තියෙනවා ඒවා කෙලින්ම දුම නිසා වැහිලා යනවා. දැන් චීන වගේ රටවලත් එහෙම තියෙනවා. ඒතර කාර්මීකරණය වෙච්ච නිසා ඒ වගේ දුම් හින්දා ටවුන් එක නගර පිටි වැහිලා තියෙනවා. හරිද? ඒතකොට හිතා ගන්න බෑ. මමත් එහෙම දැකලා තියෙන සමහර විදේශීය රටවල් වලට ගිය අවස්ථාවන් වලදී දැන් අපේ රටේ ඔයාලා අර මීදුමට අහු වුණාම තියෙන්නේ. මේ එහා පැත්ත පේන්නේ නැතුව මෙහා පැත්ත පේන්නේ නැතුව අන්න ඒ වගේ තියෙනවා. ඒ වගේම මේ අහස එල්ලගෙන ඉන්නේ දැන් මෙහෙම ළඟ සමහර ලාවට මේ පාර යම් ප්‍රමාණයකට කිය තියෙනවා. මෙහෙම එල්ලිලා තියෙනවා. වලාකුළු නිකන් මෙහෙම වලාකුළු නෙවෙයි මේවා. තනිකර දුම් රොටු. මෙහෙම එල්ලිලා විශාල විදිහට. ඒ කියන්නේ ඉර පේන්නේ නැහැ. දැන් දවල් 12ටත් නිකන් හවස 5:00 වගේ නිකන් අර අන්ධකාර ස්වභාවයක් තියෙන අන්න එහෙම තමයි තියෙන්නේ. එල්ලගෙන තියෙන්නේ. ඉතින් වෙලාව හොයාගන්න බෑ නිකන් අපිට අපේ රටේ නම් උඩ බලලා විම බලලා වෙලාව කියන්න පුළුවන් ආසන්න වශයෙන් හරි. එහෙම බෑ. ඒවා එහෙමම තමයි තියෙන්නේ. ඒතකොට එහෙම හිතා ගන්න බැරි විදියට. දැන් මෙහෙන් තියෙන වාල් ටික ගිහලා එහා පැත්තට ගිහලා උස්ම ගන්න බැරි වෙන ඒවා මේ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් මම කියන්නේ පරිසරයේ විනාශයක් වුණාට පස්සේ ඒක වළක්වා ගන්න බෑ. හරි? right. එහෙනම් ඔය ශක්්‍යතාවයන් සැලකිල්ලට ගන්න ඕනේ. දැන් ලියා ගන්න මාතෘකාව ව්‍යාපෘතීන්හි පරිමාව අනුව සංවර්ධන ව්‍යාපෘති පහත පරිදි वर्गीकरण කරගත හැක. පහත පරිදි වර්ගීකරණය කරගත හැක. ඔන්නෝයි මම කතා කරන්න යන පළවෙනි ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය ගැන නිරන්තරයෙන් විභාගයට අහනවා. ඉතින් මේක තමයි අපිට වැදගත්ම ව්‍යාපෘතිය. හරි, මේ ව්‍යාපෘතිය ගැන විභාගයට අනිවාර්යයෙන්ම අහනවාමයි. පෞද්ගලික අවුරුදු කීපේ පුරාවටත් ඇහුවා. ලකුණු 5-10ක් ගන්න පුළුවන් තැනක් නිසා. හරිද? ඒ තමයි සුද්ධ මූල්‍ය ව්‍යාපෘති මයික්‍රෝ. හරි, පළවෙනි එක ලියා ගන්න සුද්ධ මූල්‍ය ව්‍යාපෘති. සුද්ධ මූල්‍ය වන සුද්ධ ව්‍යාපෘති කියලා දාන්න. මූල්‍ය කියලා දාපුවම අපිට පැතිකඩකට යනවා සුද්ධ ව්‍යාපෘති කියලා දාන්න. टॉपिक एक आप हो कियंडलु व्यापृति परिमाण अणुव संवर्धन व्यापृति पहत परिधि वर्गीकरणे कराई කියලා ලියුවා. परिमाण अणुव संवर्धन व्यापृति पहत परिधि वर्गीकरणे कराई. හරි. ඒකට පහත පරිදි වර්ගීකරණය කරනකොට පළවෙනි එක තමයි අපි කියන්නේ සුද්ධ ව්‍යාපෘති කියලා. හරි. එතකොට මේකට ඔය සුද්ධ ව්‍යාපෘති කියලා කියන්නේ මේකේ මූල්‍ය වටිනාකම ගත්තොත් රුපියල් 5000 35000 අතර ණය මුදලකින් ආරම්භ කරන ව්‍යාපෘති. හරි, 5000 35000 අතර මුදලකින් තමයි මේවා ආරම්භ කරන්නේ. මේක ගැන අපි කතා කරද්දී අපිට කතා නොකර බෑ අර බංග්ලාදේශයේ ග්‍රාමීය කාන්තාවන්ගේ රැකියා අවස්ථා ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කළ සුවිශාල කාර්යභාරයක් කර මහමුද් යුනිස්. හරිද? මහමුද් යුනිස්. ඉතින් මේක නිසාම මෙයාට 2006 මම කලිනුත් මතක් කරා නොබෙල් ත්‍යාගයේ පවා හම්බ වෙලා තියෙනවා. එතකොට මේ සුද්ධ මූල්‍ය ව්‍යාපෘති ගැන කතා කරනකොට රුපියල් 5000 25000 අතර ව්‍යාපෘති. හැබැයි මේ ව්‍යාපෘති දැන් ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. බොහෝ ග්‍රාමීය කාන්තාවන් සහ ග්‍රාමීය ප්‍රදේශ මූලික කරගෙන මේ වගේ තියෙන ගැටලු කීපයකුත් තියෙනවා. ඔයාලා දන්නවා කණ්ඩායම් විදියට තමයි මේ ණය දෙන්නේ. ඔයාලගේ ගම්වල ඇති සමහරවිට ඔයාලට සම්බන්ධ වෙච්ච අය ඇති අම්මලා තාත්තලා නන්නේ. අම්මලා මූලික කරගෙන තමයි කාන්තාව මූලික කරගෙන යන්නේ මේක. NDB ඒ කියන්නේ NS HNB ග්‍රාමීය නේද? සෙලාන් ග්‍රාමීය ඔය වගේ විවිධ නම් වලින් විවිධ මූල්‍ය කොමර්ෂියල් ග්‍රාමීන් කිය විවිධ නම් වලින් ඒ ලංකාව පුරා ක්‍රියාත්මක වන මේ ග්‍රාමීය වැඩසටහන් විදියට මේ සුද්ධ ව්‍යාපෘති
ඒතර මේවා කණ්ඩායම් විදියට ණය දෙනවා. ඒ කණ්ඩායම් තමයි අපකාරී විදියට පාවිච්චි කරන්නේ. ඒ අය තමයි මේක ගෙවන්න ඕනේ. මේ අය හැබැයි මේ වගේ පොලි අය කරන පොලි ප්‍රමාණය වැඩි ණය අක්‍රමික විදියට තමයි ණය එකතු කරන්නේ. පිළිවෙලක් නැහැ. එතකොට මේ සඳහා තියෙන අඩුපාඩු විදියට අපි කියන සමහර අය සියදින් නසා ගැනීමට පවා පෙළඹිලා තියෙනවා. මෙන්න මේ ණය ගෙවා ගැනීමට නොහැකීම වැනි කරුණු කාරණා මුල් කරගෙන. හරිද? ඒතකොට මෙන්න මේවා මහමුත්ගේ ගොඩනගපු ව්‍යාපෘතිය තුලින් ගත්ත අසාර්ථක දේවල්. ඒවා සාර්ථකව කරනවා නම් එහෙම වෙන්නේ නැහැ. නමුත් අපේ වගේ රටකට එනකොට මේක අසාර්ථක වෙලා තියෙනවා. ඒ රටවලත් යම් යම් අවස්ථාවල මේක අසාර්ථක වෙච්ච දැන් තියෙනවා. ඉතින් අපි සාර්ථක අසාර්ථක දෙකම මේකත් එක්ක කතා කරමු. ලියා ගන්න මෙහෙම ව්‍යාපෘති පරිමාව අනුව කුඩාම ව්‍යාපෘතිය ලෙස සුද්ධ ව්‍යාපෘතිය හඳුනා ගනී. ග්‍රාමීය ජනතාවගේ දිලිඳුකම අවම කිරීම සඳහා ස්වයං රැකියා උත්පාදනයේදී සුවිශේෂී කාර්යභාරයක් ක්ෂුද්‍ර ව්‍යාපෘති තුලින් ඉටු කරයි. ඒකකින් ලියා ගන්න මෙහෙම රුපියල් 5000ත් 25000ත් වැනි ක්ෂුද්‍ර ණය මුදලා ලබා දීම තුලින් ආරම්භ කරනු ලබන स्वयं रखिया व्यापृति शुद्ध व्यापृति लेस सැලකේ. හරි වෙනම ලා ගන්න ශුද්ධ ව්‍යාපෘති වල හඳුනාගත හැකි ලක්ෂණ. කරුණු විදිහට අපි එක තමයි අඩු ආදායම් ලාභී. රැකියා විරහිත ග්‍රාමීය කාන්තාව. මුල් කර ගනිමින් මේ ක්‍රියාත්මක වේ. දෙක කුඩා කණ්ඩායම් ගොඩනගා කණ්ඩායම් පදනම් කර ගනිමින්
කණ්ඩායම් පදනම් කරගනිමින් ණය මුදල් ලබා දීම සිදු කරයි. ඊගායක කුඩා මුදලකින් ආරම්භ කර ක්‍රමයෙන් ණය මුදල වර්ධනය කරගත හැකි වේ. දැන් 5000යි 10000යි එහෙම තමයි වැඩි වෙන්නේ. එකවර වැඩි කරන්නේ. හරි. ඊගාට වෙනමම ලියා ගන්න සුද්ධ ව්‍යාපෘතින්හි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමේදී සුද්ධ ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගත හැකි දුර්වලතා නැත්නම් අඩුපාඩු දැන් අපේ රටේ මේක ක්‍රියාත්මක වෙන්න ගියාට පස්සේ තියෙන අඩුපාඩුව තමයි ඇත්තටම ඔයාලා දන්නවා බැංකුවක මේ දවස්වල ණය පොලි අනුපාතය 12යි 13යි ආසන්න වශයෙන් 14යි 15යි 18යි 19ටත් යනවා. ඒ මූල්‍ය ආයතන එහෙම දැන් ඔයා ගිහිල්ලා කොමර්ෂල් බැංක් එකේ හරි නැෂනල් බැංක් එකේ හරි සම්පත් බැංකුව වගේ තමන්ගේ රත්තරන් වල ටික උකස් කරවුවොත් එහෙම ඔයාට ගෙවන්න වෙන්නේ අවුරුද්දටම 110ක පොත්. හැබැයි ඔයා LB ෆිනෑන්ස් එකට ගිහිල්ලා මේක තිබ්බොත් එහෙම ඔයාට සමහරට 118ක් විතර ගෙවන්න වෙනවා. හරි. ඔයා බැරි වෙලාවත් මේක ගිහිල්ලා තිබ්බොත් එහෙම සේව් ගුණසේකර එකේ වගේ නම් ඔයාට සමහරලාට මේකේ 24ක් 26ක් විතර ගෙවන්න වෙනවා. හරි. ඒතර බලන්නකෝ මේවා පාලනයේ ලක් වෙලා නැහැ. මේක මම දැන් ඊකවට එන්නේ ණය දෙනකොටත් තියෙනවා. බැංකුවලින් ණය දෙනකොට අඩු පොලියක් අය කරන්නේ 11 12 13ක් එහෙම. හැබැයි මේ අය කරන්නේ ඊට වඩා වැඩි පොලියක්. ඒතකොට මේ අයගේ පොලිය සමහරවිට අවුරුද්දට ගත්තොත් 50ක් විතර වගේ වෙනවා. සමහරවිට ඊට වැඩි වුණත් අඩුයි. 50ක් කියලා කියන්නේ මම රුපියල් 100ක් ගත්තොත් එහෙම පොලියත් එක්ක මම කීයක් ගෙවන්න ඕනද? 150ක් ගෙවන්න ඕනේ. හේතුව තමයි දැන් මෙයාලා දෙන්නේ රුපියල් 10000ක් දෙනවා මේක ගෙවන්න කියනවා වාරික අපි හිතමු 10කින් කියලා 10කින් නම් 140ක විතර පොලියක් මේකට ඇඩ් කරගන්න රුපියල් කීයද 14000ක්. එතකොට 14000 ගෙවන්න කියනවා වාරික 10කින්. එතකොට මේක 10කින් ගෙවනකොට 1400 ගාණ ගෙවන්න. එතකොට එහෙනම් බලන්නකො මම 10000 අරගෙන සමානලාට මේක මාසෙන් මාසෙ නෙවෙයි ආව දෙන්නේ සතියෙන් සතියට ගෙවන්න කියනවා. එක්ක සති දෙකෙන් දෙක. එතකොට මේ පළවෙනි පාර 1400ක් ගෙවලා ආ 1400ක් ගෙවලා. එතකොට බලන්නකො මේ මාසයක් නම් මාසයක් යනකොට මම ගෙවලා තියෙන රුපියල් 5600ක් ගෙවලා. මූලික ගත්ත ගානේ භාගයකටත් වැඩිය මම ගෙවලා ආවා. එතකොට ඒත් මට සම්පූර්ණ 10000ට පොලිය හදුනා. හොඳ මුලදීම ඒ ගාන හදලා එකතු කරන්න. එතකොට මේවා එකතු කරන්නේ සතියෙන් සතියට ඇවිල්ලා එකතු කරනවා. එතකොට මිනිසුන්ට හරි කරදරයි. මිනිසුන්ගේ කාන්තාව සමහර අය ණය අරන් තියෙනවා පිරිමි අය දන්නේ නැහැ. එතකොට ඒ නිසා ඒ අය ගෙදරට ණය එකතු කරන අය ගෙදරට ආවට පස්සේ කණ්ඩායමම සල්ලි දෙනකන් යන්නේ නැහැ. ඒ වගේ ලොකු ප්‍රශ්න පහුගිය දවස්වල එන අයට ගාලා එන ගුටි කාගෙන සමහර ওই දෙමළ කාන්තාව යාපනයේ පැත්තේ සියදීන සාගෙන තියෙනවා මේ මේවා ගෙවා ගන්න. ඉතින් එහෙම ප්‍රශ්න ගොඩාක් තියෙන. ඊට පස්සේ කාන්තාව සම්බන්ධ කරගනිමින් අනියන් සම්බන්ධතා ඇති කරගෙන පෞල් ප්‍රශ්න ඇති වෙලා මොකද සල්ලි එකතු කරන්නේ නෙවුම් වෙන වෙන වැඩ කරගන්න. මේ වගේ ආර්ථිකය තුල මේක පිළිලයක් බවට පත් වෙලා තියෙන පෞද්ගලික කාලය තුල. හැබැයි ආණ්ඩුවෙන් මට මතකයි පෞද්ගලික කාලෙක මේ අය කරන ප්‍රමාණය යම් ප්‍රමාණයකට අඩු කරන්න කියලා. පෞද්ගලික ආණ්ඩුව මට මතකයි කිව්වා 140ක්වත් අඩු එකතු කරනවා නම් හොඳයි. 48ත් 40ත් අතර එකතු කරන්න කියලා වගේ නිකන් අදහසක් තියෙනවා. ඒක එකතු කරවුවොත් සාමාන්‍ය පොලි අනුපාතයේ 12ක් තියෙද්දි එයාට 40ක් එකතු කරාට කමක් නැහැ කියලා කියනවා.
දැන් එනං ඊටත් වඩා එකතු කරනවද නැද්ද? එකතු කරන මූල්‍ය ආයතන. ඉතින් අපිට මිනිස්සු රවට්ටනවා, මිනිස්සුන්ට රැවටෙන විදිය මිනිස්සු දන්නවා. හරිද? ඒ නිසා අපි ඇත්තටම මේවා තේරුම් ගන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා. ඔයාලා දැන ගැනීම නිසා ඔයාලා කරන්න ඕනේ මේ පණිවිඩය හරියට දෙන්න ඕනේ අනිත් අයට. ඒතර මේ වගේ ලේසියකට ව්‍යාපෘති ග්‍රාමීය ජනතාව මූලික කරගත්තට පටන් ගත්තට මේ වගේ සාර්ථක වෙන්න බැරි වෙලා තියෙන මිනිස්සුන්ට. ඇයි? මේකේ අක්‍රමිකතාව ඕනටත් වඩා වැඩි නිසා මේ වගේ දියුණු වෙන්න ලේසි නෑ. ලියා ගන්න මෙහෙම 1. අය කරන පොලි ප්‍රතිශතය වැඩි වීම. අය කරන පොලි ප්‍රතිශතය වැඩි වීම. ඊගායක ණය එකතු කිරීම අවිධිමත් වීම. ණය එකතු කිරීම අවිධිමත් වීම. විධිමත් භාවයක්. ඊගායක මෙම ආයතනය නියාමනය කිරීමක් නිසි ලෙස සිදු නොවීම. මෙම ආයතනය නියාමනය කිරීමක් නිසි ලෙස සිදු නොවීම. ඊගොඩ ඇතම් කාන්තාවන් සියදිවි නසා ගැනීමට පවා පෙළඹී සිටීම. පෙළඹී. ඇතම් කාන්තාවන් සියදිවි නසා ගැනීමද සිදු කර තිබීම කියලා දාන්න. හරි. ඒතර ඕක සම්බන්ධයෙන් ඔය අඩුපාඩුකම් තියෙනවා. නමුත් අපිට අමතක කරන්න බෑ අර මහමුත් කියන කෙනා. ඒ හින්දා ඡේදකින් ලියා ගන්න මෙහෙම බංග්ලි දේශයේ චිතගොන් චිතගොන් කියන්නේ ගොන් විශ්වවිද්‍යාලය කියලා කියන්නේ නෑ. හැබැයි චිතගොන් විශ්වවිද්‍යාලයේ පාරක් කියන්නකෝ. බංග්ලි දේශයේ චිතගොන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය මහමුද් යුනිස් 1976 දී ග්‍රාමීය කාන්තාවන් නගා සිටීම සඳහා මෙම සුද්ධ මූල්‍ය ව්‍යාපෘති සංකල්පය හඳුන්වා දුන් අතර මේ නිසාම මොහුට 2006 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය පවා හිමි විය. නොබෙල් ත්‍යාගය පවා හිමි විය. ආපහු පොඩ්ඩක් කියන්නකෝ සර්. ග්‍රාමීය කාන්තාවන් නගා සිටීම සඳහා මේ ව්‍යාපෘතියේ නිර්මාතෘ ලෙස 2006 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය පවා හිමි විය. ඒකටම ලියා ගන්න මෙහෙම
මෙම ව්‍යාපෘති තුලින් සකසුරුවම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. සකසුරුවම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. දැන් ඔයාලා දන්නවා ලංකාවේ සකසුරුවම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බැංකු පද්ධතියක් ලංකාව තුලත් නිර්මාණය කරා. පස්සේ මම දැක්කා පහුගිය කාලේ ලෝකයේ දෙවන බැංකුව කියලා ඇඩ් එහෙම දැම්මා. මොකක්ද ඒ බැංකුව? සමස සංවර්ධන බැංකුව නේද? එතකොට සකසුරුවම් හා ණය දෙන සමිතිය තමයි සනස කියන්නේ. සනස කියන එකේ අදහස සකසුරුවම් හා ණය දෙන සමිතිය කියන එක. එතකොට සකසුරුවම් හා ණය දෙන සමිතිය සම්බන්ධයෙන් අද වෙද්දි කතා කරද්දී ඉරිවන්දනීය මහත්තයා තමයි ওই ව්‍යාපෘති ආරම්භ කරේ. එයා සනස ව්‍යාපෘති ආරම්භ කරලා දැන් මම හිතන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සනස හරහා විශාල සේවයක් ඉටු කරනවා. ඉතින් ඒකත් ඇත්තටම අගය කරන්න ඕනේ. ඉතින් එයා ඔය සකසුරුවම සම්බන්ධයෙන් ලංකාව තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් විදිහට ඔය සනස හඳුනා ගන්න පුළුවන්. නමුත් අද සනසට එහා ගිහිල්ලා වෙනත් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා ග්‍රාමීය ප්‍රදේශවල. ඉතින් ඔයාලටත් පුළුවන් නම් එහෙම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීලා ක්‍රියාත්මක කරන්න වඩා හොඳයි. එහෙනම් මම සුද්ධ මූල්‍ය ව්‍යාපෘති එහෙනම් සුද්ධ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔන්න ඕක ඉවර කරන්නම්. එතකොට ලංකාව තුළ ක්‍රියාත්මක වන සුද්ධ මූල්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන ගත්තාම ඔය කොමර්ෂල් ක්‍රෙඩිට් එතකොට හෙඩ් නැෂනල් බැංකුවේ හෙඩ් නැෂනල් බැංකුව ග්‍රාමීණ එතකොට සම්පත් එකෙත් යම් ප්‍රමාණයකට යනවා සෙලාන් එකෙත් යනවා ඔය විදිහට ඔය සිංහපුත්ත ද ෆිනෑන්ස් ඔය වගේ ගොඩාක් ආයතන අද වෙද්දී ඔය මූල්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. හරි රයිට්. ඔය ඇති දෙක ලියා ගන්න කුඩා ව්‍යාපෘති ස්මෝල් ප්‍රොජෙක්ට් කුඩා ව්‍යාපෘති කුඩා ව්‍යාපෘති ලියාගන්න ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා රැකියා උත්පාදනය සඳහා බෙහෙවින්ම උපකාරී වන්නේ කුඩා ව්‍යාපෘති වේ. මේවා ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ව්‍යාපෘති වන අතර පාරම්පරික ඥානය ලියාගන්න දන්නවනේ ඥානය පාරම්පරික ඥානය තමා දැනුම හා හැකියාව උපයෝගී කර ගැනීම සිදු කරයි. සර් එකයි කියන්න පුළුවන්. ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ව්‍යාපෘති වන අතර පාරම්පරික ඥානය දැනුම හා හැකියාව උපයෝගී කර ගනිමින් සිදු කරයි. පේශ කර්මාන්ත
කමා මැටි කර්මාන්ත කමා වේවැල් කර්මාන්ත කොහු ආශ්‍රිත කර්මාන්ත කොහු ආශ්‍රිත කර්මාන්ත ग्रामीय मार्ग संवर्धने වැව්වමුණු ප්‍රතිසංස්කරණය प्रजा जल संपादन व्यापෘති මේට අයත් වේ වෙනම ඡේදකින් ලියා ගන්න මෙහෙම මේ නිර්වචනය උඩට පාද ඇතුලේ දාගන්නකො ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ වර්ගීකරණයට අනුව රුපියල් මිලියන 10ට අඩු ඒ කියන්නේ රුපියල් කෝටියට වඩා අඩු කියන රුපියල් මිලියන 10ට අඩු ව්‍යාපෘති කුඩා ව්‍යාපෘති ලෙස සැලකේ හරි වෙනම ලියා ගන්න මෙහෙම මෙම ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම විමධ්‍යගත අයවැය ප්‍රතිපාදන රේඛීය අමාත්‍යාංශ ප්‍රතිපාදන පළාත් සභා හා ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතිපාදන සපයයි හරි ඊගාවට ලියා ගන්න මධ්‍ය පරිමාණ ව්‍යාපෘති මධ්‍ය පරිමාණ ව්‍යාපෘති මෙහෙම ලියා ගන්න දල ජාතික නිෂ්පාදනයට හා ජාතික ආදායම සඳහා ප්‍රමාණවත් දායකත්වයක් මධ්‍ය පරිමාණ ව්‍යාපෘති වලින්
සිදු කරයි. මධ්‍ය පරිමාණ ව්‍යාපෘති සඳහා දේශීය ආයෝජකයන් මෙන්ම විදේශීය ආධාර පදනම්ව දේශීය සම්පත් ප්‍රශස්ත ලෙස යොදා ගනිමින් සිදු කරයි. මෙම ව්‍යාපෘති වැඩි වශයෙන් ස්ථානගත කරනු ලබන්නේ නගර ආශ්‍රිතව වන අතර යටිතල පහසුකම් කෙරෙහි මූලික අවධානය යොමු කරයි. ඡේදකින් ලියා ගන්න මෙහෙම ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වර්ගීකරණයට අනුව රුපියල් මිලියන 10ට වැඩි සර් ආයේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ වර්ගීකරණයට අනුව රුපියල් මිලියන 10ට වැඩි රුපියල් මිලියන 40ට අඩු ව්‍යාපෘති මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ලෙස හඳුනා ගනී. හරිද? දැන් පහුගිය කාලේ පේපර් වල අහලා තිබුණා මේ සංඛ්‍යා ටික. මිලියන මධ්‍ය පරිමාණ ව්‍යාපෘතියක ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ වර්ගීකරණයට අනුව කියලා මිලියන 10යි 40යි නේද? ඒතකොට එහෙනම් මෙන්න මේ සංඛ්‍යා පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊගොල්ලෝ විශාල ව්‍යාපෘති, large project, විශාල ව්‍යාපෘති. ලියාගන්න මෙහෙම විශාල ව්‍යාපෘති බොහෝ විට ක්‍රියාත්මක වන්නේ රජයේ හෝ විදේශීය රාජ්‍යයන්හි
ආධාර මතය විශාල පරිමාණයේ කෘෂිකාර්මික ව්‍යාපෘති කමා වාරි මාර්ග මහා මාර්ග කර්මාන්ත විදුලි බල විදුලි සංදේශන වැනි ව්‍යාපෘති මීට අයත් වේ. මෙම ව්‍යාපෘති ජාතික ආර්ථිකයට ඉමහත් දායකත්වයක් ලබා දී. දෙකකින් ලියා ගන්න. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තු වර්ගීකරණයට අනුව රුපියල් මිලියන 40ට වැඩි රුපියල් මිලියන 100ට අඩු ව්‍යාපෘති විශාල ව්‍යාපෘති ලෙස හඳුනා ගනී. හරිද? ඒ කියන්නේ රුපියල් කෝටි 4ට වැඩි රුපියල් කෝටි 10ට අඩු ව්‍යාපෘති අපි කියන මොනවද? විශාල ව්‍යාපෘති කියලා. ඊගාට ලියා ගන්න අති විශාල ව්‍යාපෘති. මෙහෙම ලියා ගන්න. දේශීය හා විදේශීය ආධාර මත පදනම් ක්‍රියාත්මක වන්නා වූ ව්‍යාපෘති වන අතර මේවා අධියර වශයෙන් ක්‍රියාත්මක වීම දක්නට ලැබෙන අතර මෙම ව්‍යාපෘති තුලින් ජාතික ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දී
යෝධ වාරි මාර්ග ක්‍රම ඔය කළු කළු ව්‍යාපෘතිය වගේ යෝධ වාරි මාර්ග ක්‍රම යෝධ වාරි මාර්ග යෝජනා ක්‍රම කියලා ගන්න. දැන් ක්‍රම කිව්වම තේරෙන්නේ නැති යෝජනා ක්‍රම අධිවේගී මාර්ග සංවර්ධනය අධිවේගී මාර්ග සංවර්ධනය වරාය සංවර්ධනය අර නැගෙනහිර ජැටිය වගේ නේද? දැන් බටහිර ජැටිය දුන්නානේ. එතකොට වරාය සංවර්ධනය ගුවන් තොටුපොළ සංවර්ධනය හා ඉදිකිරීම වැනි ව්‍යාපෘති මේට අයත් වේ. වැනි ව්‍යාපෘති මේට අයත් වේ. ඡේදකින් ලියා ගන්න මෙහෙම ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවට අනුව ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවට අනුව රුපියල් මිලියන 100ට වැඩි ව්‍යාපෘති රුපියල් මිලියන 100ට වැඩි ව්‍යාපෘති අති විශාල ව්‍යාපෘති ලෙස හරිද? එහෙනම් විභාගෙට මෙන්න මේ ටික ඔයාලා සාරාංශ කරලා තියාගන්න. සුද්ධ ව්‍යාපෘතියක් කියලා කියන්නේ 5000යි 25000යි අතර. කුඩා ව්‍යාපෘතියක් කියලා කියන්නේ මිලියන 10ට අඩු. මධ්‍ය පරිමාණ කියලා කියන්නේ මිලියන 10යි මිලියන 40යි. විශාල ව්‍යාපෘතියක් කියලා කියන්නේ මිලියන 40යි මිලියන 100යි. අති විශාල ව්‍යාපෘතියක් කියලා කියන්නේ මිලියන 100ට වඩා වැඩි. ඒතර මේක අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවාමයි. අනිවාර්යයෙන් උතනින් එනවාමයි මම දන්නවා පැහැදිලිවම ප්‍රශ්නයක් එනවාමයි. ඒ නිසා මේ සංඛ්‍යා මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මේ සංඛ්‍යා ටික මුල් කරගෙන තමයි යන්නේ. හැමදාම ඕක තමයි යන්නේ. හරි? එක දවසක ඒ වගේම මෙතන අහන්න තියෙන අයිගා ප්‍රශ්න සුද්ධ මූල ව්‍යාපෘති. සුද්ධ මූල ව්‍යාපෘතිය කියන්නේ මොකද්ද? සුද්ධ මූල ව්‍යාපෘතියේ වාසි මොනවද අවාසි මොනවද? හොඳ නරකම. ඊට පස්සේ කුඩා ව්‍යාපෘති වල ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ වර්ගීකරණය මධ්‍ය පරිමාණයකේ විශාල ව්‍යාපෘති අති විශාල ව්‍යාපෘති ඔන්න ඔය ගැන හොඳ අවධානයෙන් යුක්තව ඉන්න. එතකොට ඔන්න ඔය ව්‍යාපෘති සම්බන්ධයෙන් අපිට කතා කරලා ඉවර කරගන්න පුළුවන්. ඊගොල්ලෝ අපිට වැදගත් වෙනවා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් අද වෙද්දි දකින්න තියෙන අඩුපාඩුකම් සහ මූල්‍ය අංශ විසින් ඒ සඳහා මැදිහත් නොවීමට බලපාන හේතු. ලියා ගන්න කරුවක් දාලා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වීමට බලපාන ලද හේතු. දැන් ලංකාවේ කොඳුනාරටිය කියලා කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. හරිද? එතකොට කොඳුනාරටිය අසාර්ථක වුණොත් එම සම්පූර්ණම ඔයාලට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා මේ රටේ. ඉතින් අද වෙද්දී ශ්‍රී ලංකාවේ කොඳුනාරටියට වෙලා තියෙන හානිය අති විශාලයි නේද? ඒතකොට දැන් කොරෝනා වසංගතයත් එක්ක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බහුතරයක් ඉඳ වැටලා තියෙනවා. ඒතකොට මේවා නගා සිටීම සඳහා දැන් මූල්‍ය සහනාධාර දිනවා කියලා කිව්වට ණය දිනවා කියලා කිව්වට ණය කපා හරිනවා කිව්වට කිසිම වෙලාවක ණය කපා හැරීමක් සිද්ධ කරේ නැහැ. බැංකුව ඇතුළු අනිකුත් ආයතන කරේ ඒ ණය ගෙවා ගන්න බැරි වෙච්ච කාලේට ආයෙ ලෝන් එකක් විදිහට හදලා ඒක අර ණයට එකතු කරනවා. උදාහරණයක් විදිහට මම වාරික රුපියල් 30000 ගානේ මම ගෙවන්න ඕනේ. මම 30000 ගානේ වාරික 6ක් ගෙවුවේ නෑ. හැබැයි බැංකුව කරේ ඒ වාරික 6 එකතු කරා 1,80,000ක් ආපහු මගේ මුළු ණයට. මම තව ලක්ෂ 5ක් ගෙවන්න තිබ්බනම් දැන් මම ගෙවන්න ඕනේ කීයක්ද?
6,80,000ක් ගෙවන්න ඕනේ. එතකොට බැංකු එයාලගේ පොලිය අරගෙන තියෙන්නේ නේ. මොකද අර 30000 වාරික ඇතුළේ එයාගේ පොලිය තිබ්බනේ. ඒ පොලිය ගත්තා. එතකොට ඒ පොලිය දැන් ආපහු ලෝන් එකක් විදිහට දාලා දැන් පොලියට පොලියකුත් ගෙවුවා. නේ. දැන් 6,80ටම තමයි ඊට පස්සේ වාරිකය හැදෙන්නේ. ඒ නිසා ලංකාවේ ඇතුළේ ක්‍රියාත්මක වෙච්ච මූල්‍ය සහන සහාය මූල්‍ය සහන ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙච්ච ඒවා හොඳ මට්ටමේ තිබුණේ නැහැ. ඒ නිසා ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල වශයෙන් අඩ වෙති අඩාල වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගෙදර කට්ටිය එකතු වෙලා යාළු මිත්‍රයෝ එකතු වෙලා තමයි ව්‍යාපාර පටන් ගන්නෙ. ඒතකොට මේ සම්බන්ධව ලබා දෙන දැනුම හැකියාව ඥානෙ ප්‍රමාණවත් නොවීම ඊට පස්සේ උනන්දු උත්සාහය ප්‍රමාණවත් නොවීම ඒතකොට ගනුදෙනු පිළිබඳව මූල්‍ය වශයෙන් විශ්ලේෂණය සිදු නොකිරීම ඊට පස්සේ වෙළඳපොළ සොයා ගැනීම පිළිබඳව උනන්දුවක් ඒ කියන්නේ දැන් ඔන්න අපේ ගමේ විකන ගමේ වික්ක ඔහි නේද අවට ටිකකට ගිහිල්ලා විකුණවන එතන ගියා මේක ජාත්‍යන්තරයට අරන් යන්න හරි එතන ඉහා මොනවා හරි කරන්න හරි ඒ උනන්දු වෙන්නේ නැහැ එතකොට ඊගාට මූල්‍ය සහනසයි කියන්නේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා යාමේදී ප්‍රමාණවත් පිළිගැනීමක් මූල්‍ය ආයතන විසින් සිදු නොකරයි. ඒතර මූල්‍ය ආයතන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබා දීමට මැලිවීමට බලපාන හේතු දෙකක් තියෙනවා. ඒකත් අපි කතා කරමු. ඒතර පොදුවේ ඔය කියන කරුණු කාරණා හින්දා අද වෙද්දි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තනකිරු ප්‍රමාණයක් බිඳ වැටලා තියෙනවා. කියාගන්න එක ප්‍රමාණවත් ව්‍යාපාරික දැනුම ප්‍රමාණවත් ව්‍යාපාරික දැනුම නොමැති වීම ඊගායක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කියන්න පුළුවන්ද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ආධාර උපකාර දෙන ආයතන ආරම්භ කර ඇති නමුත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම. දැන් ඔයාලා ගියොත් එහෙම දැන් මම එක උදාහරණයක් කිව්වොත් එහෙම යන්නකෝ. RDB බැංකුවට RDB බැංකුවේ වෙනම තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය දීම සඳහා වෙනම ඒකකයක්. හරි සුමක කියලා වෙනම ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ ආධාර උපකාර කරන්න ඒකේ ඉන්න නිලධාරීන් පුහුණු කරන්න විදේශ රටවල් වලට ගිහිල්ලා පුහුණු වීම පවා ලබා දෙනවා. බැංකුවල ලංකා බැංකුවට යන ලංකා බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබා දීම සඳහා වෙනම ඒකක පිටවල. හැබැයි ওই පිටවල තියෙන ඒකක වලින් ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වෙද්දී ණය දෙනවා නේද? අපසුරකුම් කොහොමද කරන්නේ? මේවා පිළිබඳව නමට විතරක් ගියේවා ගොඩාක් තියෙනවා. එදා හරියට මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හරි? ඊට පස්සේ ඊගාව එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ උනන්දුව හා උත්සාහය ප්‍රමාණවත් නොවීම ඊගාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන වෙළඳපොළ පුළුල් කර ගැනීමට
ඇති ඉඩකඩ සීමා වීම. සීමා වීම. ඊගාට අරමුදල් සපයා ගැනීමේ ගැටලු. අරමුදල් සපයා ගැනීමේ ගැටලු. දැන් ඔය වගේ හේතු නිසා ඔන්න මම අර උදේව මතක් කරා වගේ තියෙන ගැටලු ටික. දැන් ඔයා වුණත් ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ ඔයාට ওই ව්‍යාපාරය කරගෙන යාම සඳහා ඇති වෙන ගැටලු. දැන් උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් මම අර කිව්වා වගේ දේශීය කුළුබඩු නිෂ්පාදනය සම්බන්ධ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් නේද? කෘෂි කර්මාන්තය මූලික කරගත් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. එතකොට හැබැයි ඒවා සඳහා උනන්දු උත්සාහය තියෙන්න ඕනේ, කැපවීම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඒක කරගෙන යන්න අමාරුයි. හැබැයි උත්සාහ කරන්න. දැන් හිතන්නකෝ ඔයාගේ අරමුණු පරමාර්ථات එක්ක ඔයා ටාගට් එකක් තියාගන්න. දැන් මම නම් 2023 වෙද්දී මම අලුතින් ව්‍යාපාර දෙකක් ආරම්භ කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. මම හිතාගෙන ඉන්න ව්‍යාපාර දෙකක් අලුතින් ආරම්භ කරන්න ඕනේ. ඒතකොට ආරම්භ කරන ව්‍යාපාර දෙක මොන ශේෂ්ත්‍රයේද? එකක් මම හිතනවා රෙදිපිලි අලවිය සම්බන්ධයෙන් නිෂ්පාදන ව්‍යාපාරයක් මම ආරම්භ කරන්න ඕනේ. දැන් මේක මම ආරම්භ කරන්න ඕනේ කියලා හිතාගෙන ඉඳලා වැඩක් නෑ. ඒකට අවශ්‍ය කරන කෙටිපත් ටික හදලා සැලසුම් කරන්න ඕනේ. ඊට පස්සේ මම හිතාගෙන සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධයෙන් මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ. ඒතකොට සංචාරකයන් සඳහා නිකේතනයක් ආරම්භ කරන්න. එහෙම නැත්නම් හෝටල් එකක් දාලා කෑම බීම ලබා මේ වගේ දෙයක්. එහෙම නැත්නම් මට පුළුවන් දැන් ඔයා දන්නවා කඳු ආශ්‍රිතව ඔය ඇතැම් අය ඊට කඩන් තියෙන ඒ වගේ අක්කර 10ක් විතර අඩු ගන්නට අරගෙන ඊට පස්සේ අර ඇඩ්වෙන්ටි නේ ඇඩ්වෙන්ට් කියන අපි කියන්නේ අත්දැකීම් ලබා ගැනීම සඳහා ඒකට ත්‍රාසජනක අත්දැකීම් වෙන්නත් පුළුවන් යම් මට්ටමේ වෙන්නත් පුළුවන්. දැන් විදේශිකයෝ කැමති කියලා කන්දක් මුදුනට වෙලා පොඩි අර සමහත් එකක් වගේ ගහගෙන ඒ වගේ ඉන්න කූඩාරම් ගහගෙන ඉන්න කැමති. එතකොට ඒ අයට ආහාර පාන දීලා කූඩාරම් තමයි දෙන්නේ. ලොකුවට වියදමක් කියන්නේ කූඩාරම් ගාලා හිතන්නකෝ දැන් මේ කඳු ආශ්‍රිතව කියලා දැන් මට නම් පේනවා මේ හන්තාන කන්ද. එතකොට මේ හන්තාන කන්දේ එක කෙලවරක පුළුවන් නම් ටෙන් ටිකක් ගහලා දෙනවා. දවසට මෙච්චර ඇවිල්ලා ඉන්න පුළුවන්. ඔය දියල්ලක් හරි අල්ලගෙන වතුර ටිකක් දෙනවා මෙච්චරයි මෙහෙම ඉන්නවා. පෞද්ගලික ඉඩම් තියෙනවා ඒ ආශ්‍රිතය. කඳු බෑව් වල පෞද්ගලික ඉඩම් තියෙනවා. ඒවා දෙන්න පුළුවන්. ඕනනම් කන්දේ හරි දෙන්න පුළුවන්. ඔය වගේ දාලා සංචාරක ව්‍යාපාරයක්. ඉතින් හන්තානේ කරන්න බෑ නේද? මට උන්නස්ගිරි හරි උඩුදුම්බර හරි කමන්නේ නේද? ඒතර මේ මුඩේ හරි කොහේ හරි කමන්නේ. එහෙනම් Taman අදහස් කරනවා නම් ඒක ලෑස්ති කරගන්න. ඒතර සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලංකාව ඇතුලේ ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් බොහොම පහසුයි. ඉතින් වැඩේ තියෙන්නේ අර ඒ අයගේ උනන්දු උත්සාහයත් එක්ක ඒක නැති වෙලා යනවා. ඒ නිසා අර වැටෙන්නේ නැතුව ගට්ස් අරගෙන ඉස්සරහට යන්න පුළුවන් ව්‍යාපාරය ආරම්භ කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔයාලට බැරි නෑ. ඒ වුණාද බැරි නෑ. රජ රැකියාවක්ම බලාගෙන ඉන්න එපා. රජ රැකියාවක් කරන ගමන් මේක කරන්නත් පුළුවන්. හරිද? එහෙම කරන අය ඉන්න දැන් මම දන්න මගේ යාළුවාගේ අයියා ගුරුවරයෙක්. හැබැයි එයාගේ බැඳපු නෝනක් ගුරුවරයෙක් දෙන්න ගුරුවරු විදිහට වැඩ කරනකොට දැන් තේකොළ බිස්නස් එකක් තේකොළ පැකට් කරලා මෝටර් සයිකලේ දාගෙන ඔය තැන් වලට ගිහිල්ලා මේ කඩවල වලට සෙන්සුරාදේ ඉඳලා අවස කඩවල වලට දාන්න පටන් ගත්තා. දැන් අද එදි වෑන් එකක් විතරකට දැන් වෑන් එකේ වැඩේ කරනවා. දැන් ඉඩමක් අරන් ගියක් හදලා දැන් හිතන්නකෝ ඔය බිස්නස් එක දැන් ගුරු වෘත්තියෙන් හම්බ වෙන වැටුපගේ 4-5 ගුණයක් ඒකෙන් හම්බ කරගන්න. ඒතර ඒ උත්සාහය උනන්දු දැන් ඒ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික. ඉතින් අමාරුවෙන් තමයි ඒවා කරන්න ඕනේ. ඒතර එහෙනම් මෙන්න මේවට අද වෙද්දී අපේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය ආධාර නැතිවීම නිසා තමයි ගැටලු මතුවලා තියෙන්නේ. එහෙනම් තරුවක් දාලා ලියා ගන්න හිම ශ්‍රී ලංකාවේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට
බැංකුව ඇතුළු මූල්‍ය ආයතන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන මූල්‍ය ආධාර ලබා දීම වරහන් ගන්න බැංකු ණය කියන සර් ඒක ආයෙ කියන්න පුළුවන්ද? ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බැංකුව ඇතුළු මූල්‍ය ආයතන මූල්‍ය ආධාර වරහන් බැංකු ණය ලබා දීමට මැලි වීමට කියන්නේ අකමැති වීම බලපාන හේතු ඇයි ලංකාවේ ව්‍යාපාරිකයන්ට බැංකු ණය දෙන්න මෙච්චර අකමැති? ඇයි අකමැති? හරි. මෙයාලා ගාව විධිමත් ආකාරයට ගිණුම් කටයුතු පවත්වාගෙන යන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ප්‍රමාණවත් තුරකුම් නැහැ. ඊට පස්සේ මෙයාලගේ සැලසුම් නිසි සැලසුම් සකස් කරලා නැහැ. ඊට පස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳව පුළුල් අවබෝධයක් මූල්‍ය ආයතනවල ඉන්න නිලධාරීන්ටත් නැහැ. ඒ නිසාත් මේ අය මේක මගහරින්න උත්සාහ කරනවා. ඉතින් අද වෙද්දී බැංකු නිලධාරීන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කරදරයක් ලෙස සැලකනවා. හිරියරයක් ණය ඉල්ලන්නේ. ඇත්තටම බැංකුවක වෙන්න ඕනේ ණය ටික දෙන්න ඕනේ. පාරට බෑලා හරි කෑ ගහලා එන්න අපි ණය දෙන්නම් කියලා. එහෙමනේ ණය දෙන්න ඕනේ. මොකද ණය දුන්නොත් නේ බැංකු පවත්වාගෙන යන්න පුළුවන්. නේ බැංකුවලට ලාභ ලබා ගන්න පුළුවන් නේ ණය දුන්නොත්. හැබැයි අද ඇතම් රාජ්‍ය ආයතන රාජ්‍ය බැංකු විසින් එහෙම ණය ගන්න එනකොට නිකන් කරදරකාරයෙක් වෙනවා නේද? අපි කියන්නේ මල් දීලා වඳින්න ඕනේ ණය ගන්න එනවා නම් කවුරු හරි. හැබැයි ඔය වැඩේ පෞද්ගලික බැංකු විසින් කරනවා. පෞද්ගලික බැංකු විසින් කරනවා. දැන් හිතන්නකෝ මේ ණය දුන්නා නම් එයාට පන්න ණය දෙනවා. ඒ ගේ හදනවද? එහෙනම් අපි ගෙදරට ණය දෙනවා. ඒ වාහනේ මාරු කරුන්නේ දැන්. ඈ අලුත් වාහනයකට යන්න. ණය දෙනවා. තව බිස්නස් එකක් පටන් ගත්තොත් තමයි ඇද්දස. අන්න දෙනවා. ඒතකොට කතා කරලා දෙන්නේ නේද? එතකොට ඊට පස්සේ කියන අලුතෙන් මේම ණය යෝජනා ක්‍රමයක් කියලා තියෙනවා. ඒ කියන්නේ ණය ගමු. පරණ එක අපි කියලා දාමු. ටක් ගාලා කියලා දාමු. අලුත් එකට යන්න. ඒ වගේ ටක් ගාලා විවිධ ක්‍රමෝපායන් හරහා පෞද්ගලික අංශය ඉන්න බැංකු ව්‍යවසායකයන්ට සලකනවා. නමුත් බහුතරයක් රාජ්‍ය බැංකුවල ඕක ඔය විදිහට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ කියන අඩුපාඩුකම් ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් බැංකු විසින් සිද්ධ කරනවා. ලියාගමු එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විධිමත් ආකාරයට ගිණුම් කටයුතු පවත්වාගෙන නොයම. ඊගාට පිළිගත හැකි ණය සුරකුම් ඉදිරිපත් කිරීමට අපහසුයි.
බැංකු ඉල්ලන ඒවා දෙන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඉඩමක් තියෙන පාරක් නැහැ කිව්වොත් බැංකු ණය දෙන්නේ. නේද? සමහරවිට ඇත්තටම පාරක් නැති වෙන්න පුළුවන් නේද? කන්දකට වගේ ගිහිල්ලා යන්න තියෙන්නේ. ඉතින් අක්කර ගානක ඉඩමක් තිබ්බත් වැඩේ තියෙන්නේ ණය දෙන්නේ. ඈ අඩි 12ක පාරක් නැහැ. ගත හැකි පිළිගත හැකි සුරකුම් ඉදිරිපත් කිරීමට නොහැකි වේ. ඊගාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් බැංකු නිලධාරීන්ගේ දැනුම අඩු වීම. බැංකු නිලධාරීන්ගේ දැනුම අඩු වීම. ඊගායක බොහෝ මූල්‍ය ආයතන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ණය පැහැර හරින්නන් ලෙස හඳුනාගෙන තිබීම. ණය පැහැර හරින්නන් ලෙස හඳුනාගෙන තිබීම. හරි. තව මොනවද දැන් අපේ අයට ණය දෙන්න බැරි වෙන්න හේතු? දැන් ඇත්තටම අපි විධිමත් ආකාරයට ගිණුම් පවත්වාගෙන ගිහිල්ලා නැහැ. සුලකුම් ඉදිරිපත් කරන්න බෑ. අපි ණයකාරයෝ විදියට සලකන හැම වෙලාවෙම ණය පැහැර හරින්නෝ කියලා. ඒ වගේම බැංකුව වල ඉන්න අයටත් දැනුමක් නැහැ. ඊට පස්සේ අපේ පැත්තෙන් මොකද වෙන්නේ? ඊට පස්සේ අපේ පැත්තෙන් ගත්තට පස්සේ අපේ ව්‍යාපාරයේ පිළිබඳව පුරුදු අධ්‍යක්ෂ දැනුම් හැකියාවක් ඒවා ඉදිරිපත් කරන්න ඕන විදිය, ගිණුම් කටයුතු පවත්වාගෙන යන්න ඕන විදිය, ආරම්භක ප්‍රාග්ධන යොදන්න ඕන විදිය, ව්‍යාපාරය පුහුණු කරගන්න ඕන විදිය මේ වගේ කරුණු කාරණා පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එතකොට මේ තව එකක් කිව්වොත් එහෙම බැංකු නිලධාරීන් නිරන්තරයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහයෝගයෙන් කටයුතු නොකිරීම. එතකොට එක පැත්තකින් යාළුවට එක ණය ගන්න තියෙන අවස්ථාවත් අහිමි වෙලා යනවා. හරි. එතකොට සමහර ව්‍යාපාර කෙරේ ණය ලබා දෙන්නේ නේ. නැත්නම් නිෂ්පාදන කෙරේ තියෙන ප්‍රශ්නත් එක්ක ණය ලබා දෙන්න මේ වගේ විවිධ හේතු තියෙනවා. හැබැයි ඔය ඔක්කොම අපිට කියන්න ඕනේ. එහෙනම් ඔය කරුණු කාරණා මූලික කරගෙන ව්‍යාපාර කෙරේ යම් බලපෑම් ඇති වෙනවා. හරිද? එතකොට මම එහෙනම් ඔන්න මූලික කරුණු කාරණා ටිකත් එක්ක ඔයාලගේ මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා එකේ මූලික සහ සියලුම කරුණු කාරණා කතා කරලා ඉවර කරා. හරිද? අද සියලුම කරුණු කාරණා කතා කරලා ඉවර කරා. ලබන සතියේ මට කතා කරන්න තියෙන්නේ සියලුම පාඩම් වලට අදාළව ඔයාලට විභාගෙට එන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා මම සති දෙකක්ම. එතකොට අපිට බොහෝ විට 13 වෙනිදා පන්තිය පවත්වන්න වෙන්නේ නැතුවේ નિયમિત වේලාවට ඒක අපිට හවස වගේ ගන්න වෙයි. ඒක මම වේලාව කියන්නම්. ලබන සතිය අපි નિયમિત වේලාවට පන්තිය පවත්වමු. එතකොට ඊළඟ සතිය පන්තිය පවත්වනකොට වේලාව චුට්ටක් එහෙට මෙහෙට දාගන්න වෙයි මට. එතකොට මම මේ කරුණු කාරණා තමයි කතා කරන්නේ.
ලබන සතිය ඇතුළතදී සියලුම විෂය කරුණු කාරණා සහ විභාගයට එන කරුණු මොනවාද කියන එක පැහැදිලිව ඔයාලත් එක්ක කතා කරනවා. ඊට පස්සේ ඊගව සති දෙක ඇතුළේ සම්පූර්ණම විභාගය සඳහා පෙර සූදානමක් විදිහට පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඒ නිසා මේ ඉදිරි සති තුන කිසිසේත් පන්තියේ බැහැර වෙන්න එපා. පන්තිය ඇතුලේ ඉඳ මම සාකච්ඡා කරනවා. ඔයාලගේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඔයාලගෙන් අහන්න. හරිද? මේ වෙලාවේ දැන් ඔයාලට තව මොනවා හරි දැනගන්න තියෙනවද? ලබන සතිය වෙනකම්. මොනවා හරි දැනගන්න තියෙනවා. තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් නැහැ. 27 විභාගෙට තියෙන නියමලා තියෙනවා. මේ සතියේ ඉඳන් බොහෝ විට ඇඩ්මිෂන් එක ඉෂුව කරන්න පටන් ගන්නවා. මේ ඇඩ්මිෂන් එක ආවට පස්සේ අනිවාර්යයෙන්ම අර ග්‍රාම සේවක හරි ඉස්කෝලේ ගුරුවරයෙක් විදුහල්පතිතුමා හරි පන්සලේ ආම්දුරු හරි ලව්ව අස්සම් කරලා තියාගන්න. ඔයාගේ ඇඩ්මිෂන් එක එනකොට ඔයාගේ නමේ අකුරක් හරි වැරදිලා තියෙනවා නම් ඉක්මනින් මේ බව දැනුවත් කරන්න. මොකද ඕක තමයි ෆයිනල් එක්සෑම් එකේ එන ඇඩ්මිෂන් එක තමයි සර්ටිෆිකේට් එකට යන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ID කාඩ් නම්බර් එකයි නමයි හරියට බලා ගන්න. ඒ නිසා තමයි කිව්වේ ඉක්මනින්ම ඇඩ්මිෂන් එක අතට ගන්න කියලා. අන්තිම මොහොත වෙනකම් ඉන්නේ නැතුව අතට ගන්න. ලබන සතියේ ඉඳන් ඇඩ්මිෂන් ඉෂුව කරනවා. එතකොට 27 වෙනිදා මාර්තු 27 වෙනිදා උදේ 9 ඉඳන් 12 වෙනකම් පේපර් එක තියෙනවා. පේපර් එකට ලියන්න ලෑස්ති වෙන්න. අර කේස් ස්ටඩීස් වගේ මම ඔයාලට ලියන්න කිව්වා. MCQ එකක් තියෙන MCQ එකෙන් ඔයාලට එන්නේ ප්‍රශ්න 40ක්. 40යි ගිය පාරේ ගියාම MCQ 60ක් තිබ්බා. ලකුණු 60ක් දීලා ලියන්න ලකුණු 40ක් තිබ්බා. හරිද? ගිය පාර පේපර් එකේ ආසන්න එකේ තිබුණා ඊට කලින් 40යි 60යි. ගිය පාර එකේ තිබුණේ 60යි 40යි. MCQ වලින් ප්‍රශ්න 60යි එකකට එක ලකුණ ගානේ ලකුණු 60යි. කේස් ස්ටඩි එකට ලකුණු 15ක් දීලා තිබුණා. තවත් විභාගගත ප්‍රශ්න 6යි 5ක් තිබුණා. ඒ 5යි කේස් ස්ටඩි එකයි. ඒකෙන් එක ප්‍රශ්නයකට ලකුණු 5 ගානේ ලකුණු 25යි. කේස් ස්ටඩි එකට ලකුණු 15යි ලකුණු 40ක් දීලා තිබුණා. ඉතින් මේ පාර පේපර් එකත් අනිවාර්යයෙන්ම MCQ 60ක්යි ලියන්න 40ක්යි. ලියන්න එන 40 ඇතුලේ කේස් ස්ටඩි එක අනිවාර්යයි ලකුණු 15යි. MCQ 60ම තියෙන්නේ එක ලකුණ ගානේ ඉරි ගහන්න 60ට. හරිද? ඒක මතක තියාගන්න. ඒතකොට ওই විදිහට තමයි පේපර් එක හැදෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ ප්‍රොජෙක්ට් එක සහ අගයින් කීපයක් තියෙන ඒක සබ්මිට් කරන්න කොහොමද කියලා අපේ 3 වෙනිදා මම ඔයාලට කතා කරනවා. හරි? වෙන මොනවද තියෙන්නේ? දැනගන්න මොකුත් නැහැනේ. නෑ. හරි? කැම්පස් වල විභාග තියෙනවා තමයි. හැබැයි මේ විභාගයත් මතක ඇතුව ඉහළින්ම සමත් වෙන්න. මොකද පහුගිය කණ්ඩායම ගත්තොත් එම 99.9ක් කිව්වත් කමන්නේ. ඉහළම ප්‍රතිඵල ඒ සාමාර්ථ ලබා ගන්න වුන් සමත් වුණා. ඉතින් කණ්ඩායමක් විදිහට ළමයි 400කට ආසන්න ප්‍රමාණයක් බැජ් එකක් විදිහට ඔවුන් ඒ මට්ටමේ තමන්ගේ ප්‍රොජෙක්ට් එකක් දාලා ඇගේම් ටිකක් සබ්මිට් කරලා පේපර් ලියලා ඉහළම ප්‍රතිඵල ගත්තා. ඉතින් මම දන්නවා ඔයාලටත් ඒ හැකියාව උපරිමයෙන්ම තියෙනවා. මොකද පේපර් එක හැදෙන්නේ කොහෙවත් පේපර් එක බලන්නේ කවුරුත් නේද? මම ඔයාලත් එක්ක ඉගැන්වීමේ කටයුතු වල නිරත වුණා. ඉතින් ගිය පාර පේපර් එකවත් මම බැලුවේ නෑ ඇත්තටම. පේපර් එකක්වත් මට බලා ගැනීමට අවස්ථාවක් හම් වෙන්නේ නැහැ. මේ පේපර් ඒ තැන් වලින් තමයි බලන්නේ. ඒතකොට ඒ නිසා ඔයාලා උත්තර ලියනක උපරිමයෙන්ම ලියන්න ඕනේ. පේපර් එක හදලා එවන්නෙත් එයාලා. උදේ යම් ඒ අදාළ වෙලාවට ඔයාලට පේපර් එක හම්බෙයි. පේපර් එක ලියුවට පස්සේ ආයේ අදාළ ඊමේල් එකට ඒක ලියලා ඉවර වෙලා සබ්මිට් කරන්න තියෙන්නේ. සෙන්ඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ එහෙන් බලලා ඔක්කොම කරලා තමයි ප්‍රතිඵල නිකුත් කරන්නේ. ඉතින් මගේ අතට එන්නේ ප්‍රතිඵල ලේඛනය මගේ අතට එනවා. හරි? ඒතකොට ලේඛනය එනකොට අතරමැදි කිසිම දෙයකට මට සම්බන්ධ වෙන්න බෑ. මම දීපු කරුණු කාරණා ටික ඔයාලා හොඳින් පාඩම් කරලා ලියන එක තමයි කරන්න ඕනේ. ඒ නිසා මගේ පැත්තේ මම උපරිමයෙන්ම කරලා තියෙනවා කියලා මට සතුටු වෙන්න පුළුවන්. පහුගිය කණ්ඩායම දිහා බලද්දි ඔවුන් ඉහළම ලකුණු අරගෙන සමත් වෙලා දින ඊට ඉස්සෙල්ලා කරන කණ්ඩායමෙත් මමයි. ඉතින් ඔයාලා මේ මට්ටමේම ඒ රෙකෝඩ් එක කඩා ගන්න නැතුව ඉස්සරහට අරගෙන යන්න නේද? ඒක මගේ පැත්තෙන් මටත් හරි වටිනාකමක් තියෙනවා. ඒ නිසා මම මේ ඉදිරි සති කිහිපය තුළ උත්සාහ කරන්නෙම පහුගිය පේපර් දිහා බලලා මේ පේපර් එක කොයි වගේ ගොඩනැගෙයිද කියලා හිතලා මේ ආසන්න ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි අදට මේ කටයුතු ඉවර කරනවා.
ලබන සතියේ ඉරිදා උදේ 11ට අපි හම්බ වෙනවා. ඊට පස්සේ සතියේ ඉරිදා අපි උදේ 11ට නෙවෙයි සම්බන්ධ වෙන්නේ. ඒක මම ඔයාලට ලබන සතිය කියන්නේ. හරි. එහෙනම් අපි අදට මේ කටයුතු ඉවර කරමු. එහෙනම් බොහොම ස්තුතියි සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට. පරිස්සමෙන් ඉන්න. තාමත් අපේ රටේ කොරෝනා තියෙනවා. නැත්තේ නෑ. ඒ නිසා ඒවා දැන් ගොඩාක් අයට අමතකයි. මාස්ක් එක පාවිච්චි කරන්න, සැනිටයිසර් පාවිච්චි කරන්න, ආරක්ෂිතව ඉන්න. හරි. එහෙනම් ස්තුතියි.